සුබ උදෑසනක් වේවා හැමෝටම. මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය අවසන් වසර සිසුන් සඳහා පවත්වනු ලබන විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනෙහි අපි අද වැදගත්ම සන්ධිස්ථානයකට අද පත්වලා පැමිණලා සිටින්නේ. ඒ තමයි අපි ඔය අපේම මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ දිනය වෙනුවෙන් පර්යේෂණ පත්‍රිකාවක් නැත්නම් අපි කියනවා ඇබ්ස්ට්‍රැක්ට් එකක් සකස් කරන්නේ කෙසේද කියන එක සම්බන්ධයෙන් අපි මීට මාස ගානකට පෙර අපි වැඩමුළුවක් පැවැත්තුවා. ඉතින් අද මේ වෙන විට අපි පර්යේෂණ දිනය ඉතාමත්ම සාර්ථකව පවත්වන්නට කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ භෞතිකව ඔන්ලයින් Zoom තාක්ෂණය හරහා නොවේ. ඉතින් මේ වෙනකොට අපිට අපි තෝරාගෙන තියෙනවා පර්යේෂණ පත්‍රිකා 439ක්. ඉතින් අපේ පිටත්පත්තුමාගේ මගේ පෙන්වීම යටතේ අපේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨයේ විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ කමිටුව මෙවර තීරණය කළා ඔය දරුවන්ට නැත්නම් පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන දරුවන්ගේ පර්යේෂණ පත්‍රිකාව ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කර හදන්නේ කොහොමද සහ ඒක ඉදිරිපත් කරන්නේ කොහොමද කියන පිළිබඳව වැඩමුළුවක් පවත්වන්නට. ඉතින් මම හිතන්නේ මෙවර දරුවන්ට ඒක ඉතාම සාර්ථකයි සාර්ථක වැඩමුළුවක්. ඒ වගේම මම මේ අවස්ථාවේ මතක් කරනවා ඒක පවත්වන්නට ඉස්සෙල්ලාම ওই දරුවන්ගේ ඒ විෂයන් වල විශේෂ විදි උපාධීන් වල හොඳම පර්යේෂණ පත්‍රිකාව අපි මේ වෙනට අධ්‍යනාංශ මට්ටමින් තෝරලා අපි අවසානයේදී ඒ 439න් හොඳම 10 තෝරලා පබ්ලිෂ් e-journal එකක් හරහා ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනත් අදයි බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ දරුවෝ ඇවිල්ලා මේ පර්යේෂණ දිනේදී කොහොමද ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ සහ ප්‍රසන්ටේෂන් එක සකස් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව වැඩමුළුවක් පවත්වන්නට අපේ පර්යේෂණ විද්‍යෝදය පර්යේෂණ දින කමිටුව 2021 අපි මෙවර තීරණය කළා. ඉතින් ඒකෙදි අපි ඒ පර්යේෂණ දින කමිටුව නැත්නම් how to write presentation and how to deliver presentation කියන එක මාතෘකාව යටතේ අපි ගෞරවයෙන් ආරාධනා කළා මානව ශාස්ත්‍ර පීඨය වෙනුවෙන් ආචාර්ය ආශා නිමාලි ෆෙර්නැන්ඩෝ මැතිණියට එතුමිය ඩොක්ටර් ආශා නියෝජනය කරන්නේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යනාංශයයි. ඩොක්ටර් ආශා ෆෙර්නැන්ඩෝ ආචාර්යතුමිය ශාස්ත්‍රවිදි ගෞරව උපාධිය ලබා ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්මයි ඒ දර්ශනීය විෂය සම්බන්ධයෙන්. වගේම එතුමිය ශාස්ත්‍රපති උපාධිය ඉන්දියාවෙන් ලබා ගත්තා. ඒ වගේම එතුමියට ශාස්ත්‍රපති උපාධි දෙකක් හිමි වෙලා තියෙන එකක් අනිත් එක තමයි පාලියා බෞද්ධ යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා වලින් එතුමිය ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන තියෙනවා. ඒ වගේම එතුමිය ජර්මනිය මෙන් PhD උපාධිය ලබා ගත්තා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. වර්තමානයේ වෙන විට අපි මානව ශාස්ත්‍ර අංශයේ ඒ වගේම එතුමිය පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරලා මගේ මතකයේ හැටියෙන් නම් එතුමිය ගැන කියන්න එපා කියලා කිව්වේ ඕනේ නැහැ කියලා කිව්වා. නමුත් අපි ළමයින්ගේ දැනුම සඳහා අපේ ආචාර්යවරියා එතුමිය මට මතකයේ හැටියෙන් නම් ජර්මනිය, ඉන්දියාව ඔය තවත් රටවල් ගණනාවකින් best present award එක ඒ වගේම best abstract award එක එතුමිය හිමි කරගත්ත අපේ සහෘද ආචාර්යවරියක්. ඉතින් මේ උන්ටත් අය අපේ ඩොක්ටර් ආශා නිමාලි ෆෙර්නැන්ඩෝ දුරුතුමිය විශාල පර්යේෂණ පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කරලා හොඳ අත්දැකීම් ඇති අපේ මානව ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරියක් ලෙසයි මම අපේ දරුවන්ට හඳුන්වා දෙන්නේ. ඉතින් එතුමිය රිසර්ච් ප්‍රසන්ටේෂන් එකක් සකස් කරන්නේ කොහොමද ඒක ප්‍රසන්ට් කරන්නේ කොහොමද ප්‍රසන්ටේෂන් මොනවද අයිති වෙන්න ඕනේ කියන එක පිළිබඳව ওই දරුවන්ට සිංහල මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්
භාෂා දෙකෙන්ම එතුමිය දේශනය පවත්වාවි. මම ඉතාමත්ම ගෞරවයෙන් ආර්දනා කරනවා ඩොක්ටර් ආශා නිමාලි ෆෙර්නැන්ඩෝ ඇදුරුතුමියට අපේ ආචාර්යවරියට මේ ළමයින්ගේ වැඩමුළුව පවත්වලා ළමයින්ට අවශ්‍ය දැනුම බෙදා දෙන ලෙස. බොහොම ස්තුතියි ඩොක්ටර් ආශා. දරු දැරියනි ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා 2020-21 විද්‍යෝදය උපාධි අපේක්ෂක සමුළුව සංවිධානය කරන එහි සභාපතිතුමන් සහ ලේකම්තුමියට විශේෂයෙන්ම මේ අවස්ථාව මට ලබා දීම ගැන ඒ වගේ මම ඊටම සතුටින් බාරගත්තා මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එකතු වෙලා ඔයාගේ දැනුම වර්ධනය කිරීමට මගේ අත්දැකීම් වලින් කොටසක් එකතු කරන්න ලැබීම ගැන. ඇත්තට මේ දේශනය පටන් ගන්න ඉස්සලා මම කැමතියි ඔයගලන්ට කියන්න මගේ මේ ස්ලයිඩ් ටික මම බොහොම ස්ලයිඩ් කීපයක් හදලා තියෙන්නේ. මේ වගේ අඩුපාඩු ගොඩාක් තියෙනවා. මම අඩුපාඩු සහිතවයි මේ ස්ලයිඩ් එක හැදුවේ. හරි? ඕගොල්ලෝ මගේ දේශනය ඉවරනාට පස්සේ අපේ ඩිස්කෂන් එකක් තියෙනවා සාකච්ඡාවක් තියෙනවා. මේ සාකච්ඡාවේදී මට අඩුපාඩු පෙන්වන්න ඕනේ. හරි? මේ කතිකාවට ප්‍රවේශ වෙන්න ඉස්සෙල්ලා මම කැමතියි කරුණු කීපයක් මේ අයට පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම මේ විද්‍යෝදය උපාධි පරීක්ෂකයින්ගේ සම්මාන්ත්‍රණයට අදාළව කෙරෙන මේ වැඩමුළු තුලින් බලාපොරොත්තු වෙන අරමුණු කීපයක් තියෙනවා. ඒ තමයි එකක් අධ්‍යයන පරීක්ෂණයක් කොහොමද අපි තවත් පිරිසකට ඉදිරිපත් කරන්නේ එක පැත්තක ඊළඟට අධ්‍යයන පරීක්ෂණයක් අපි කොහොමද වඩාත් විද්‍යාත්මකව අපේ කරුණු අපි ඉදිරිපත් කරන්නේ මෙන්න මේ වගේ ප්‍රධාන වශයෙන්ම වැදගත් වන කරුණු කීපයකින් ඕගොල්ලන්ව පෝෂණය කරමින් මේ සමුළුව දක්වා ගෙනියන්න ගන්න උත්සාහය. ඒ වගේම මම තව සතුටටපත් වෙනවා ඇත්තෙන්ම මේ අපේ පීඨය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයයි. එතකොට අපේ පීඨය තුල විශේෂයෙන්ම ඩිසිප්ලින් දෙකක් තියෙනවා. එකක් මානව ශාස්ත්‍ර කියන විෂය සහ අනිත් එක සමාජීය විද්‍යාවන් කියන එක. ඒ නිසා තමයි අද මේ වැඩමුළුව කොටස් දෙකකින් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් මානව ශාස්ත්‍ර ශේෂ්ඨයට අදාළව කරන පරීක්ෂණයක් අපි කොහොමද අපි සමාජගත කරන්නේ ඒ වගේම තමයි සමාජීය විද්‍යාවන්හි ක්‍රමවේදයන්ට අදාළව පරීක්ෂණයක් අපි පෙළගස්සන්නේ කොහොමද මෙන්න මේ කියන කොටස් දෙකේ වෙන් කිරීමකින් කරලා තියෙනවා ඇත්තටම ළමයි මම ඒකෙන් ප්‍රවේශයක් ගන්න කැමතියි අපි විද්‍යා ශේෂ්ත්‍රයන් පිළිබඳව සාකච්ඡා කරද්දී ඔයගොල්ලෝ දන්නවා අපි කියන ශුද්ධ විද්‍යාවන් භෞතික විද්‍යාවන් ඒ වගේම සමාජීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර මේ වගේ ක්‍රමවේදය වෙනස් ශුද්ධ විද්‍යාවන් වලදී අපිට 100%ක්ම අපි භාවිතා කරන්නේ ආනුභවික පරීක්ෂණ අපි ඉංග්‍රීසියෙන් කියන empirical studies සමාජීය විද්‍යාවන් වලදී අපි භාවිතා කරනවා සමාජය තුල සමාජයේ කියන ලැබ් එක තුල අපි ඒ අයගේ තොරතුරු එකතු කිරීමේ ක්‍රමවේදයන් ඔයගොල්ලෝ අහලා තියෙනවා අපි ප්‍රශ්නාවලි මගින් ඉන්ටර්විව් මගින් ප්‍රත්‍යක්ෂ පරීක්ෂණ මගින් මේ සියලුම කාරණා වලින් තොරතුරු එකතු කරගෙන අපි ඒවා ඉතා විද්‍යාත්මකව විශ්ලේෂණය කරනවා. ඔයගොල්ලෝ අහලා තියෙන අපි කියන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ක්‍රමයන් යටතේ අපි විශ්ලේෂණයන් කරනවා. ඒ සඳහා ඊටාම දියුණු විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා. ඊළඟට අපි මේ මානව ශාස්ත්‍ර කියන විෂය. මානව ශාස්ත්‍ර කියන විෂයේ ක්‍රමවේදය කුමක්ද? මේ ගැන අදටත් ලෝකේ සාකච්ඡා විවිධාකාර වූ සාකච්ඡාවන් තියෙනවා. ඇතැම් සාකච්ඡාවල තියෙන කිසිම ක්‍රමයක් මානව ශාස්ත්‍ර වලට නැහැ. තව සමහර සාකච්ඡාවල තියෙනවා මේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක ක්‍රමයේ සම්මිශ්‍රණයකින් අපිට යන්න පුළුවන් කියලා. ඒ නිසා මේ මානව ශාස්ත්‍ර විෂයට අදාළව පරීක්ෂණයක් කිරීමත් ඒ පරීක්ෂණයක් ලෝකෙට සමාජගත කිරීම සඳහා අපි කොයි විදිහටද මහන්සි වෙන්න ඕනි කියන එක තමයි අද මගේ දේශනීය වස්තු විෂය වෙන්නේ. අපි ඊළඟට බලමු මොනවාද මේ මානව ශාස්ත්‍ර කියන විෂයන්. මොකද්ද මානව ශාස්ත්‍ර විෂයන්හි වස්තු බීජය වෙන්නේ? මානව ශාස්ත්‍ර කියන විෂය සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම මිනිසා හා බැඳුණු
සමාජ පරිසරය පිළිබඳවයි. මොනවද මේ සංස්කෘතිය පිළිබඳවයි. අපේ කලාවන්, අපේ සෞන්දර්යයන්, අපේ ඉතිහාසයන්, අපේ දැක්ම පිළිබඳව, එහෙම නැත්නම් දර්ශනය පිළිබඳව, විවිධ භාෂාවන් පිළිබඳව, ආගම් පිළිබඳව කරන අධ්‍යයනයන් හා පරීක්ෂණයන් තමයි මේ මානව ශාස්ත්‍ර යටතට ගෙනෙන්නේ. එතකොට මේ අධ්‍යයනයන් වල විශේෂ කාරණාවක් තියෙනවා. අපි ගත්තොත් භාෂා අධ්‍යයනයේදී අපි බලන්නේ භාෂාවේ නිවැරදි භාවිතයන්, කුසලතාවයන්, ඒ වගේම sannivedana කුසලතාවයන්, ව්‍යාකරණ දී මේක තමයි අපේ පරීක්ෂණ වස්තු බීජය වෙන්නේ. අපි ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කරනකොට විවිධ යුගවලදී එක් යුගයකින් තව යුගයකට වෙනස් වෙද්දී සමාජ සංස්කෘතික ආකල්පවල වෙනස්කම් පිළිබඳව අපි දර්ශනයන් වලදී කතා කරන්නේ සංකල්ප පිළිබඳව, සංකල්පවල වෙනස් වීම පිළිබඳව. එතකොට මේ සාකච්ඡාවන් වලදී අපි පරීක්ෂණ විෂය වෙන්නේ අපේ විශේෂයෙන්ම පොත්පත් භාවිතයෙන්. එහෙම නැත්නම් පැරණි මූලාශ්‍ර එකතු කර ගැනීමෙන්, සංකල්ප එකතු කර ගැනීමෙන්. එතකොට මෙවැනි දෙයක් අපි විශ්ලේෂණය කරගන්නේ කොහොමද? ඒ විශ්ලේෂණය කරගත්ත දත්ත අපි ඉදිරිපත් කරන රටාව කුමක්ද? අන්න ඒක තමයි අද අපි මේ දේශනයේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඔයගොල්ලන්ට කිව්වා මේ මගේ කතාව අවසානයේදී මම ඔයගොල්ලන්ගෙන් අහනවා කියලා මගේ ස්ලයිඩ් වල තියෙන අඩුපාඩු. හොඳ දැන් පළවෙනි එකේ ඉඳලා ඔයගොල්ලෝ බලාගෙන යන්න ඕන. right? right. ඇත්තටම අපි විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමේදී විද්‍යාත්මක පරීක්ෂණයක් අපි සමාජගත කිරීමේදී අපි මොනවද සිටිය යුත්තේ? right? අපි යම්කිසි පරීක්ෂණයක් ඕගොල්ලෝ පහුගිය වසර තුල මාස 6ක පරීක්ෂණයක් ඕගොල්ලෝ කළා. යම්කිසි වස්තු විෂයක් ගොඩනගාගෙන ඒ වස්තු විෂය තුල ඉඳගෙන ඕගොල්ලෝ විද්‍යාත්මක පරීක්ෂණයක් කළේ. දැන් අපි මේ කරපු පරීක්ෂණය අපි ලෝකෙට දෙන්න හදන්නේ, ඉදිරිපත් කරන්න හදන්නේ. මේකෙදී අපි මොනවද පෙන්වන්න ඕන කාරණාවල් කියන එක අපි අවබෝධ කරගන්න. එහෙමනම් අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? තමන්ගේ සමස්ත පරීක්ෂණය හොඳට අවබෝධ කරගෙන, ඒ පරීක්ෂණය තුළින් ලබාගත් අත්දැකීම් තමන් හොඳට අවබෝධ කරගෙන, ඒ පරීක්ෂණයන් තුළින් ඔබ විසින් සොයාගත්ත නව දේවල්, නව වෙන්නේ කොහොමද? මෙතුවක් කාලයක් කතා කරලා තියෙන දේවල් තුලින් තමන් ගම්ම්‍ය කරගත්ත නව අදහස තමන් හොඳට අවබෝධ කරගන්න. ඊළඟට තමන් මේ සමස්ත පරීක්ෂණය තුළ ලබාගත් අත්දැකීම් මේ සියල්ලම ඉතාම හොඳට සංවිධානාත්මකව තමන් ඉදිරිපත් කරගත යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ අපේ ළමයි මේ අයගේ තීසිස් එක බලලා තීසිස් එකේ තියෙන ඔක්කොම කට් පේස්ට් කරලා දානවා මේ ස්ලයිඩ් වලට. ඊට පස්සේ අපිට තේරෙනවා ඒක අපටත් අහන් ඉන්න ආස නැහැ. එයාටත් ඒක කියන්න අපහසුයි. right? ඒ නිසා අපි මේ පරීක්ෂණයක සාරය ලෝකෙට දෙන්නේ කොහොමද? විශේෂයෙන්ම මේ මානව ශාස්ත්‍ර පරීක්ෂණයක්. right? අපි ප්‍රධාන වශයෙන්ම අපේ තීසිස් එක අරගෙන ඔයගොල්ලෝ හොඳට කියවලා මෙන්න මම මේ කියන පොයින්ට්ස් වලට හදා ගන්න ඕන. ඉස්සෙල්ලා දාන්න තමන්ගේ තීසිස් එකේ මාතෘකාව. ඒක එක ස්ලයිඩ් එකක්. මාතෘකාව දාන්න ඕන. ඊළඟට පැහැදිලි හැඳින්වීමක් තියෙන්න ඕන. ඒ වගේම ඉදිරිපත් කරන්න ඕන තමන් කරපු පරීක්ෂණයේ යොදාගත්ත ක්‍රමවේදය. භාවිතා කරන ලද materials, එහෙම නැත්නම් අපි කියනවා sources, සම්පත් මොනවද? ඊළඟට අපි ඉදිරිපත් කරන්න අපි මේක මම results කියලා දාලා තිනවා, finding කියලා දාලා තිනවා, discussion කියන වචනේ දෙන්න පුළුවන්. ඇත්තට මේ results and findings කියන එක ගොඩාක් දුරට සමාජීය විද්‍යාවන් විෂයේදී තදින්ම කතා කරන දෙයක්. අදාළ පරීක්ෂණයේ ක්‍රමවේදය තුලින් තමන් ලබාගත්තා වූ ප්‍රතිඵල ඉදිරිපත් කිරීම. ඇත්තටම සමාජීය විද්‍යාව විෂයන් වලදී අපේ ප්‍රතිඵල වෙන්නේ කුමක්ද? මම ඒක ඔයගලන්ට කතා කරනවා. ඒ වගේම තමයි implication and conclusion. අපි මේ ඉහත කතා කරපු දේවල් එකතු කරගෙන අපි යම්කිසි පරිච්ඡේදකරණයකින් ඉදිරියට ආවා නම් ඒ පරිච්ඡේදකරණය තුලින් අපි ගම්ම්‍ය කරගත් නව දැනුම, නව මතවාද, නව අදහස් මේ නිගමන යටතේ පැහැදිලිවම ඉදිරිපත් වෙන්න ඕන. ඒත් එක්ක අපි ගත්ත දේ අපි තවත් අයගේ දේවලුත් පරිශීලනය කරලා තමයි අපි මේක ඉදිරියට ගියේ. එහෙමනම් අපි
intellectual honesty කියන එක අපි පාවිච්චි කරන්න. ඒක පරේක්ෂකයෙක් තුළ තිබිය යුතු දෙයක්. අනුන්ගෙන් ගත්ත දේ ඒක යාට අයිති. ඒකට මම යමක් එකතු කරපුවාම ඒක මගේ. හැබැයි මම ගම්මි කරගත්තේ අනිත් අයත් එක්කලා. දැනුම කියන එකට වටිනාකමක් අනන්‍යතාවයක් සමාජය තුළ තියෙනවා. ඒ වගේ තමයි අපි අනිත් අයගේ දැනුම හොරකම් කරන්න අපිට අයිතියක් නැහැ. පරේක්ෂකයෙක් සතු ප්‍රධානම කුසලතාවය තමයි අපි අනුන්ගෙන් ගත්ත දේ ඒ වටිනාකම එයාට ලබා දෙන එක. එයාව පැහැදිලිවම සමාජයට පෙන්වන එක. හරි? ඒක අපි කියනවා intellectual property. බුද්ධිමය දේපලක්. ඒ නිසා ඒකේ අයිතිය එයාට සතුයි. ඒ නිසා අපි පරේක්ෂණයක් පිළිබඳ කරුණු ගොනු කරනවා කියලා කියන්නේ මෙන්න මේ කාරණාවයි. අපි පැහැදිලිවම අපේ මාතෘකාවට අවකාශයක් අවශ්‍යයි. හැඳින්වීමක් තියෙනවා. මේ හැඳින්වීම මම ගැඹුරින් කතා කරනවා. ඊළඟට අපි භාවිතා කරපු දත්ත, එහෙම නැත්නම් සම්පත් සහ ක්‍රමවේදය තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි හොයාගත්ත කාරණාවල්. ඒක අපි results එහෙනම් ප්‍රතිඵල කියන යටතේ සහ findings. හොයාගත්ත දේවල් සහ discussion කියන වචනේත් අපි මේක ඇතුළට ගනිමු. ඊළඟට අපි ආව නිගමනයත් ඒ නිගමනය භාවිතයට ගත හැකි ආකාරය පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම තමයි අපි acknowledge කරන්න ඕන මේක අහවලාගේ මේක මෙයාට අයිති කියන කාරණා ටික. right? ඔයගලන්ට තේරුණාද? right. And this is going on bilingual, so I will summarize in English medium what I have talked right now. You know very clearly our faculty has two subject disciplines, social sciences and the humanities, and within the social sciences we are using the quantitative and qualitative method to collect the data and analyze the data, especially for our research. And then for the humanities, what is the humanities? The subject of humanities used to focus the human culture. The culture is very. It has a various component like music, dance, and history, languages, religion, and this multi-faceted subjects are there. And those subjects are more linked with the human emotion, human lifestyle, right? And therefore, it is very difficult for us to apply the social sciences method to analyze that subject. And therefore, there is a special methodologies which apply for the humanities, right? And then, the first of all, after finish your research, then when we going to publish it, or when we going to deliver for the society, or we are going to present, when we are going to present in the intellectual forum, then we will have to very clearly point out the few things. The title of the research. What is the title? And introduction. Materials what we used in this research. And the methods. As well, the results, finding, or the discussion. And the implication and the conclusions. We will have to very clearly mention what is the conclusion and the acknowledgement. So the one by one I will discuss to you in detail. But here what I want to point out to you, you will have to arrange your presentation based on these steps. Right. And then the title of your research or the title page. Right. I told you during my research, during my presentation, then you will have to find out my errors in this PowerPoint. මං හිතන ඔයගොල්ලෝ දැන් මේ ට්‍රේස් කරගෙන යනවා කියලා මගේ PowerPoint එකේ තියෙන දුර්වලතා. Right? Right. Then the first slide එක කොහොමද වෙන්න ඕනේ? අපි එක ස්ලයිඩ් එකයි හදන්නේ. ස්ලයිඩ් එකේ දානවා තමන්ගේ රිසර්ච් එකේ මාතෘකාව. වෙන මොකද ඩීටේල් නැහැ මාතෘකාව. ඒ වගේම තමයි තමාගේ නම, තමන් කවුද? ඒක හඳුන්වා දෙන්න ඕන. ඔබගේ ඩිපාර්ට්මන්ට් එක. ඒ වගේම මේ ප්‍රසන්ටේෂන් එකේ ඩේට් එක. මේ එතකොට අපි ඔඩියන්ස් එකට අදහසක් එනවා. මෙයා අහවල් ඩිපාර්ට්මන්ට් එකේ, මෙයා ස්ටැට් ඩිපාර්ට්මන්ට්, මෙයා සිංහල ඩිපාර්ට්මන්ට් එකේ.
මෙන්න ඩේට් එක මෙයා කරන. මෙයාගේ නම මේකයි. ඕනනම් ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එකක් දාන්න. නැතුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ලෝකෙ කොහෙ ගිහිල්ලා ඔයාලා ප්‍රසන්ටේෂන් එකක් කළත් ඕගොල්ලන්ගේ ටයිටල් පේජ් එක very clearly තියෙන්න ඕන. ටයිටල් එක ලොකුවට දාන්න. නම, ඩිපාර්ට්මන්ට් එක, ඩේට් එක සාමාන්‍යයෙන් අපි උඩාවට දාන්න. right? මේකේ අඩුපාඩු තියෙනවා. ඔයගොල්ලෝ මට හොයලා කියන්න ඕනේ. හරි? right. now the introduction. right? the introduction එක මෙතන හැඳින්වීම කියලා කියන්නේ අපේ thesis එකේ ප්‍රධානම තාර්කිකත්වය පෙන්වන තැන. අපි හැඳින්වීම. මම කිව්වා ඉස්සෙල්ලා ස්ලයිඩ් එක අපිට එකයි. එක ස්ලයිඩ් එකක් ඇති. වැඩි ඕනේ නැහැ. එක ස්ලයිඩ් එකකින් මගේ මාතෘකාව හොඳට කැපිලා පේන්න ඉදිරිපත් කරනවා මම. මගේ නම, මගේ අධ්‍යයනාංශය, දිනේ මම ඉදිරිපත් කරනවා. ඊට පස්සේ හැඳින්වීම අපිට සාමාන්‍යයෙන් ස්ලයිඩ් 3ක් 4ක් අතර තමයි සාමාන්‍යයෙන් මම ගන්න. ඒකට හේතුව තමයි අපිට ප්‍රසන්ටේෂන් එකකට කාලය හම්බෙන්නේ උගා දුරට විනාඩි 10යි. සමහරවිට විනාඩි 15යි. හරි? එතකොට විනාඩි 10ක් 15ක් ඇතුළත අපිට ඉදිරිපත් කරගන්න ප්‍රමාණවත් වෙන ස්ලයිඩ් ටිකක් අපි ඉදිරිපත් කරගන්නවා. මම නම් සාමාන්‍යයෙන් කරන්නේ විනාඩි 10ක ප්‍රසන්ටේෂන් එකක් නම් මම ස්ලයිඩ් 10යි හදාගන්නේ. හැබැයි මේක ඇතුලේ ගොඩාක් දේවල් මම දාන්නේ නැහැ. දාන්න හිතුව අවශ්‍ය කාරණා ටික එක්කලා ස්ලයිඩ් 10ක් හදාගන්නවා. හදාගෙන මම විනාඩි 9ට ඉවර කරලා විනාඩියක් තියාගන්නවා කතා කරන්න මොන හරි තිබ්බොත්. නමුත් ඕගොල්ලන්ට කාලය ඉදිරියේදී ඕගොල්ලන්ට දැනුම් දෙයි. ඒ කාලයට අනුව ඕගොල්ලෝ හදාගන්න. පළවෙනි ස්ලයිඩ් එක අපි එක ස්ලයිඩ් එකක් දැම්මා. ඊළඟ හැඳින්වීම. හැඳින්වීමේදී අපිට 3ක් 4ක් අතරට කතා කරන්න අවශ්‍ය නම් 5ක් ගියාට ප්‍රශ්නයක් නැහැ. හරි? අපි මේ හැඳින්වීමේදී මොනවද අපි අවධාරණය කරන්නේ කියන එක. එකක් තමයි මේ අධ්‍යයනයේ අරමුණ. ඊටාම ප්‍රධාන අරමුණ ඊටාම පැහැදිලිව අපි ඉදිරිපත් කරන්න ඕන. මම මේ අධ්‍යයනය කරන්නේ මෙන්න මේ අරමුණටයි. හරි? සමහර විට අපිට තියෙන්න පුළුවන් ප්‍රධාන අරමුණට අමතරව එහෙම නැත්නම් sectoral objectives තියෙන්න පුළුවන්. ප්‍රධාන අරමුණ කරා යාමට තියෙන තව හදාගත් උප අරමුණු කීපයක්. එහෙමනම් ඕගොල්ලෝ ප්‍රධාන අරමුණ මේකයි, උප අරමුණ මේකයි. උප අරමුණ ගොඩ දාන්නේ. උප අරමුණ ගොඩාක් ගියාම සමානලට අපේ ප්‍රධාන අරමුණ වැහිලා යනවා. ඊළඟට problem of the statement. මොකද්ද මේ කියන්නේ? මගේ පරිශ්‍රණයේ තියෙන හරීම ප්‍රශ්නය මොකද්ද? ගැටලුව මොකද්ද? ඒ ගැටලුව ගැන පැහැදිලිව ඉදිරිපත් කිරීමක් තියෙන්න ඕන. ඒ වගේම තමයි මම මේකෙන් ගොඩනගාගෙන තියෙන උපන්යාසය. සමහරට මේ problem of the statement කියද්දී එහෙම නැත්නම් ගැටලුව පිළිබඳව අපි යම්කිසි හැඳින්වීමක් කරනකොට අපේ උපන්යාසයත් ඒත් එක්ක සම්බන්ධ වෙලා යන්න පුළුවන්. හිත ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කියන කාරණා මේක තුල ඉන්නවා. ඊළඟට අපි එනවා මොකක්ද මේ scientific literature කියලා කියන්නේ. scientific literature කියලා කියන්නේ මම මේ පරිශ්‍රණය කරා එන්නේ මොන හේතුවක් පදනම් කරගෙනද? ඒ සඳහා බලපාපු මා විසින් කියවන ලද පොත්පත් මොනවද? පොත්පත් වලින් මම දැක්ක සමානකම් අසමානකම් අඩුපාඩු මොනවද? හරි? අන්න ඒක තමයි අපි මේ literature review එහෙම නැත්නම් මේ සාහිත්‍ය විමර්ශනය කියන එකෙන් අපි කතා කරන්නේ. මොකද විද්‍යාත්මක ලෝකයේ තුල අපිට නිකම්ම කාරණාවකට වහින්න බෑ. කාලාන්තරයක් තිස්සේ මේ බුද්ධිමය ගලා යාමක් තියෙනවා. මේ බුද්ධිය ගලා යාමක්. එහෙම නැත්නම් පරේෂණ ශාස්ත්‍රයේ තුල විවිධ බුද්ධිමතුන් ගොඩනගාගත්ත තාර්කික ව්‍යුහයක් තියෙනවා. ඒ තාර්කික ව්‍යුහය මම කොච්චරක් දුරට අඳුනගෙන තියෙනවද? ඒ තාර්කික ව්‍යුහය තුල තියෙන අඩුපාඩු කොච්චර ප්‍රමාණයක් මම දැකලා තියෙනවද? මේ පරේක්ෂකයේ ලක්ෂණයක් මේක. මේක අපිට ඉතා වැදගත්. අපි ලකුණු දෙනකොට අපි දකිනවා මෙයා කොච්චර පොතපත කියවලා තියෙනවද? ඒ පොත්පත් වලින් මෙයා දැකලා තියෙන කරුණු මොනවද? කියන එක. උදාහරණයක් විදිහට මම කරපු රිසර්ච් එකක කොටසක් ඔයගලන්ට පැහැදිලි කරනවා නම් මම එක පරීක්ෂණයක් කරා බුදුන් වහන්සේ සහ ගාන්ධිගේ සාම සංකල්පය පිළිබඳව. මම දැක්ක දෙයක්. පොත් 100ක් විතර ගත්තොත් ගාන්ධි ගැන ලියලා තියෙන ඕන තරම්. හරි? බුදුන්ගේ දර්ශනය ගැන ඕන තරම් පොත් තියෙනවා. බුදුන්ගේ සාමය පිළිබඳ සංකල්පය ගැන පොත්පත් ලියවිලා තියෙනවා.
හැබැයි මම දැක්ක දෙයක් තිබ්බා. ගාන්ධිගේ දේශපාලන ජීවිතය ගැන පොත්පත් ගොඩාක් ලියවිලා තිබ්බත් ගාන්ධි හරියටම කතා කරපු සාම සංකල්පය මොකක්ද කියලා ලියපු පොතක් නැහැ. බුදුන් වහන්සේගේ සාම සංකල්පය ගැන කතා කරලා තියෙනවා. හැබැයි බුදුන් වහන්සේගේ සාම සංකල්පය පිළිබඳ විද්‍යාත්මකව කතා කරපු පොතක් මට හම්බ වුණේ නැහැ. හරි? එතකොට මගේ පරීක්ෂණය තුළින් මම පෙන්නවා කොපමණ පොත් ප්‍රමාණයක් ලියවිලා තිබුණත් මම මේ හොයන වස්තු විශේෂයට අදාළව පොතක් නැහැ. පරීක්ෂණයක් නැහැ. ගාන්ධි ගැනත් තියෙන. එතකොට මේ දෙක අතර තියෙන තුලනාත්මක භාවය පිළිබඳ විමර්ශනය කරපු කිසිම පරීක්ෂණයක් මට මේ පහුගිය අවුරුදු කීපය තුලදී මට හම්බුන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා ඉතිහාසය ටිකත් මට හම්බ වුණේ නැහැ. ඒ නිසා මගේ පරීක්ෂණය තුල තියෙනවා නව්‍ය භාවයක්. ඒ නව්‍ය භාවය මම ඔප්පු කරේ පොත් අරගෙන. අහවල් නම තියෙන කෙනා මේ වසරේ ලියපු ලද පොත. මේ පොත බලපුවාම මෙන්න මේ කොටස් කතා කරලා තියෙනවා. හැබැයි මේක නෑ. ඒ වගේ මම පෙන්නුවා සමහර පොත්පත්වල ගැඹුරින් කතා කරලා තියෙන බෞද්ධ බුදුන් වහන්සේගේ සාම සංකල්පය පිළිබඳ විවිධ කෝණ වලින්. හැබැයි මේ කෝණ විවිධ කෝණ වලින් කතා කරලා තියෙන සාම සංකල්පය පිළිබඳ ලොකු මතවාදයක් ලෝකේ නෑ. මේක ලෝකෙට ගිහිල්ලා නෑ. එහෙමනම් මේක ලෝකෙට ගෙනියන එක ඒකත් මගේ පරීක්ෂණයේ එක්තරා අරමුණක් බවට පත් වුණා. එහෙම වෙන්නේ කොහොමද? මා මේ කියපු පොත්පත් පරිශීලනය තුලින්. එතකොට ඒ වගේම තමයි දැන් අපේ මේ කොටස තුල මම දන්නවා මිශ්‍ර නැත්නම් මික්ස් මෙතඩ් එකට පරීක්ෂණ කරපු අය ඉන්නවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම නාට්‍ය කලාවන් තුල රංගනීය තුල සමහරට සංගීතය තුල මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපේ ළමයි ඉන්නවා මනෝවිද්‍යාව විෂය කරන අය. ඒගොල්ලෝ මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශයක් යටතේ හිටියට ඒගොල්ලෝ භාවිත කරනවා සමාජ විද්‍යාවේ ක්‍රමවේද. ඒ වගේ ගොඩක්වල මේ පාවිච්චි කරනවා. එතකොට අපිට හම්බ වෙන අන්න ඒ වගේ දේවල් වලදී අපිට හම්බ වෙන සමහර තියෙන පරීක්ෂණම රිසර්ච් කරපුවාම තියෙනවා. ඒ වගේ අපි දකින අවුරුදු 5කට ඉස්සෙල්ලා කරපු රිසර්ච් වල අවුරුදු 5ක් ඇතුලේ කරපු රිසර්ච් වල හැබැයි මේ රිසර්ච් අවුරුදු 10ක රිසර්ච් අරන් බැලුවත් මම කරන්න හදන පරීක්ෂණය පිළිබඳව ලොකු උනන්දුවක් දක්වලා නැහැ. ඒක තමයි මේ කාලීන අවශ්‍යතාවය වෙන්නේ. එතකොට මේ සයන්ටිෆික් රිසර්ච් සයන්ටිෆික් ලිටරේචර් එහෙම නැත්නම් මේ ලිටරේචර් රිවිව් කියන එකෙන් අපිට ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙනවා. ඉතිහාසයේ පරීක්ෂකීන්ගේ දැක්ම කොහෙටද ගිහිලා තියෙන්නේ? ඒ දැක්ම තුල මන් දැක්ක අඩුපාඩු ටික මොකක්ද? මම කරන්න හදන්නේ ඒ ගැප් එක ෆිල් කරන්න. ඒ අඩුපාඩු ටික නැති වෙන විදිය ක්‍රමවේදයකට අන්න ඒ සාක්ෂාත්කරණය අපේ පරීක්ෂණය තුල තියෙනවා. මේව ලකුණු ගන්න තියෙන දේවල් ළමයි. ඒ නිසා මේ ලිටරේචර් රිවිව් එක එහෙම නැත්නම් මේ සාහිත්‍ය විමර්ශනය වල කොහොමද කරලා තියෙන කියන එක මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේදී ඉතාම කෙටියෙන් අපිට ඉදිරිපත් කරන්න ඕන. අඩුම තරමින් ඔයගොල්ලෝ මතක තියාගෙන මේකේ අවශ්‍ය කාරණා ටික හරි ඉදිරිපත් කරන්න ඕන. ඊළඟට මම දාලා තියෙනවා scope and the significance of the research කියලා. ඇත්තටම මම මෙතන scope කියලා ගත්තේ අපි යම්කිසි විෂයක් පිළිබඳව කතා කරද්දී යම්කිසි විෂයක් පිළිබඳව කතා කරද්දී ඒ විෂයේ යම්කිසි පරාසයක් තුළ ඉඳලා තමයි ඕගොල්ලෝ වැඩ කරන්නේ. හැමදේම කරන්නේ නැහැ. අපි හිතමු අපි කතා කරනවා කියලා ඇරිස්ටෝටල් ගැන. ඇරිස්ටෝටල්ගේ හැම පැතිකඩ තියෙනවා. හැබැයි අපි ඇරිස්ටෝටල්ගේ දේශපාලනය පිළිබඳ දේශපාලන දර්ශනය පිළිබඳ කතා කරනවා. එතකොට මගේ ස්කෝප් එක මොකද්ද? ඇරිස්ටෝටල්ගේ දේශපාලන දර්ශනය හා බැඳුණු පොත්පත් දේශපාලන දර්ශනය හා බැඳුණු ඔහුගේ චින්තනයන්. ඊත් එක්ක අපි කතා කරන significance of the research. මේ පරීක්ෂණයේ තියෙන කාලීනත්වයේ වැදගත්කම. ඒ වැදගත්කම එන්නේ අර මුල් කියපු කාරණා කීපයක්. ලිටරේචර් රිවිව් එකත් මේ ඔක්කොම එකට එකතු වුණාම අපිට පේනවා මේ පරීක්ෂණය අදට අපිට වැදගත්. අදට අපිට වැදගත් වෙනවා. අදට වැදගත් වෙන්නේ මොන හේතු නිසාද? මෙන්න මේ කියන කාරණාව තමයි සමස්ත තමන්ගේ අධ්‍යයනයේ තාර්කිකත්වය වෙන්නේ. right? ගැටලු මොන හරි තියෙනවද ඔයගොල්ලන්ට? right. Okay, 1 minute. And for the first slide, you will have to very clearly mention your title of the research, use the big letters, and then you will have to mention
your name, your department, and the date in a small letters. Right. And the next slide should be the introduction of the research. That means you will have to write a 3, 4, or 5 slide. That is no problem at all. It will depend on you, depend on the time. And then from the introduction, you will have to very clearly mention the overall rationale of the thesis. Right? Then you will have to very clearly mention the purpose of the study. What is your main purpose or main objective? And what is the sectoral objectives? And what is the problem of the statement and the hypothesis you are going to, or you have investigate. And then this literature, right? There are few books or the theoretical background might influence for your research, and you will have to highlight that. You will have to get a very important sources, more perhaps 5 or 6 books, and then please justify how you formulate your hypothesis the based on the existing literature or the existing research studies. And then you will have to mention the scope and the significance of the research. And this is the introductory part. If you like, perhaps you can introduce, you can add some more if necessary for your argument. ඔයගලන්ගේ argument එකට වැදගත් වෙන මම මේ කියපු කාරණාවට වඩා වෙනස් දේවල් තියෙන්න පුළුවන් ළමයි. මොකද මම මේ PowerPoint එක හරි ගස්සනකොටම මම කල්පනා කරපු දෙයක් තමයි ඔයගලන්ට තව අලුත් දේවල් නිදහසේ හදන්න පුළුවන් විදිහට තමයි අපි මේක ඩෙවලොප් කරන්න ඕනේ කියලා. මම ඔයගලන්ට කිව්වා මගේ ස්ලයිඩ් වල ගැටලු තියෙනවා කියලා. හරි ඔයගොල්ලෝ එකින් එක ලියා ගන්න ඕන. මතක තියාගන්න. මම අහනවා මේ ස්ලයිඩ් එකේ තිබ්බ ප්‍රශ්නේ මොකද්ද? මේ ස්ලයිඩ් එකේ ප්‍රශ්නේ මොකද? ඒකෙන් තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න හොඳ ස්ලයිඩ් එකක් හදාගන්න. Right. So materials and the methods. Material and methods කියන එක ඇත්තටම අපිට අපි පාවිච්චි කරලා ලියන්න ඕන මොකක්ද අපේ ක්‍රමවේදය. ක්‍රමවේදය ගැන කතා කරන ස්ලයිඩ් අතර අවුලන්ට 3ක් හෝ 4ක් යන්න පුළුවන්. නැත්නම් 2ක් හෝ 3ක් ඇතුළත ක්‍රමවේදය කතා කරන්න පුළුවන්. ඒතර ක්‍රමවේදය කියන එකෙන් මොකක්ද අපි මෙතනදී ලියන්නේ? ක්‍රමවේදය කියලා කියන්නේ මම මගේ පරිශ්‍රණය කොහොමද මම ප්ලෑන් කරලා තියෙන්නේ? මම ඩිසයින් කරලා තියෙන්නේ කොහොමද? ඒ ඩිසයින් එක තමයි මෙතෙන්ට එන්න ඕන. right? ඒ විතරක් නෙමෙයි. ඒ ඩිසයින් එක එහෙම නැත්නම් මම ප්ලෑන් කරන මගේ රිසර්ච් එක මේ විදිහට මම යන්නේ. මේවා තමයි මම පාවිච්චි කරන්නේ. මේ පාවිච්චි කිරීම සඳහා මම කරගන්නා වූ ක්‍රමවේදයේ තියෙන ප්‍රමාණවත්භාවය සහ මගේ පරීක්ෂණ ගැටලුවත් අතර තියෙන තාර්කික සම්බන්ධතාවය මෙතනින් ගොඩනගෙන්න ඕන. මම මෙතනදී ඔයගලන්ට කියන්න හදන්නේ උදාහරණයකින් පැහැදිලි කරනවා නම් මගේ එක්තරා පරීක්ෂණයකදී මම ලිව්වා මම කියන්නේ මානව ශාස්ත්‍ර වලට අදාළ පරීක්ෂණ. right? දාර්ශනිකයෝ දෙන්නේ පිළිබඳ. එහෙම නැත්නම් දර්ශනීය කතා කරන මතවාදයක් පිළිබඳ. මොකක්ද මේ ආචාර ධර්ම සාපේක්ෂතාවය හා ආචාර ධර්ම නිර්පේක්ෂතාවය පිළිබඳ දාර්ශනික විමර්ශනයක්. හරි? මම හිතුණේ මම දැක්කා ඉතිහාසයේ ගොඩාක් දාර්ශනිකයෝ කතා කරලා තියෙනවා ආචාර ධර්ම සාපේක්ෂතාවය ගැන ආචාර ධර්ම නිර්පේක්ෂතාවය ගැන හෙන්න ගොඩක් ඉන්නවා. හැබැයි මම ඒ ඔක්කොම ගන්නෑ. මම ගන්නේ කාලීනව අදට ජීවතුන් අතර ඉන්න දාර්ශනිකයෝ දෙන්නේ. ඔන්න මගේ සීමාවන්. මේ දෙන්නා මම ගන්න. ඒකට මගේ ක්‍රමවේදය මොකක්ද? මගේ ක්‍රමවේදය මම මේ සමාජයට ගිහිල්ලා කොයක්ෂණ දීලා මට අදහස් එකතු කරන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමෙයි ඒක. හරි? කොයක්ෂණ දෙන්න බෑ, ඉන්ටර්වියු තියන්න බෑ, ප්‍රත්‍යක්ෂ පරීක්ෂණ කරන්න බෑ, පාර්ටිසිපේටරි එහෙම නැත්නම් සහභාගීත්ව පරීක්ෂණ මුකුත්ම කරන්න බෑ මේ පරීක්ෂණ මේ මානව ශාස්ත්‍රවල තියෙන විදිය. right? මම එතකොට කියනවා මගේ පරීක්ෂණයේදී මම මේ කියන දාර්ශනිකයෝ දෙන්න. එක්කෙනේ ඩේවිඩ් බි වොන් කියලා චයිනීස් දාර්ශනිකයෙක්. අනිත් එක්කෙනා හර්මන් කියලා ඇමරිකන් දාර්ශනිකයෙක්. මේ දෙන්නව තමයි මම ගන්න. මේකෙදි මම භාවිතා කරන්නේ සංසන්දනාත්මක ක්‍රමය සහ විශ්ලේෂී ක්‍රමය. සංසන්දනාත්මක ක්‍රමය කියලා කියන්නේ මේ දාර්ශනිකයෝ එක්කෙනෙක්ගේ අදහස් අනිත් කෙනත් එක්ක සංසන්දනාත්මකව බලන එක. විශ්ලේෂී කියලා කියන්නේ මේ දෙන්න
ඉදිරිපත් කරලා තියෙන ප්‍රධාන පොත් දෙකක් තියෙනවා. මේ පොත් දෙක දිහා බලලා මේ පොත් දෙකේ සංකල්ප පිළිබඳ විශ්ලේෂණාත්මක ඇසකින් තමයි මම මේක බලන්නේ කියන කාරණාව. right? එතකොට ඕගොල්ලෝ පැහැදිලි කරන්න ඕන. ඔයාලා පාවිච්චි කරේ මොන ක්‍රමයකද? දැන් අපි සමාජීය විද්‍යාවල් වලදී අපි පැහැදිලිම කියනවා මම quantitative ක්‍රමය මම පාවිච්චි කරනවා. qualitative ක්‍රමය පාවිච්චි කරනවා. ඒක මේ දෙකම පාවිච්චි කරනවා නම් මම පාවිච්චි කරන mix method එක. ඉතින් ඒකෙන් මම 60% විතර පාවිච්චි කරන්නේ quantitative. qualitative මම පාවිච්චි කරන ඉතුරු 40%. එතකොට අපි මේ මානව ශාස්ත්‍ර විෂය තුළදී අපි භාවිතා කරන ඇත්තටම qualitative ක්‍රමය. එහෙම නැත්නම් සංකල්ප කියන එක සහ න්‍යායන් සංකල්ප න්‍යායන් පදනම් කර ගැනීමේ ක්‍රමය. එහෙම නැත්නම් සංඛ්‍යා දත්ත නැතුව. ඒකට මේ ක්‍රමය පාවිච්චි කරනකොට මම මොකක්ද කරන්නේ? මම ඒක විශ්ලේෂී ක්‍රමය යටතේ පාවිච්චි කරනවා සංසන්දනාත්මක ක්‍රමය යටතේ පාවිච්චි කරනවා. මෙන්න මේක මම ඔයගලන්ට වඩා පැහැදිලි කරන්න හින්දා මම ඉදිරිපත් කළා කරුණු කීපයක්. සමහරට ඔයගලන්ගේ පරිශ්‍රණය ඔයගොල්ලෝ ඉවර කරලා ඇති මේ වෙනකොට නමුත් ලෝකෙ කොහේ හරි ගිහිල්ලා මොකද VURD එක කියලා කියන්නේ ඔයගලන්ගේ ජීවිතේ මේ පරිශ්‍රණයක් කරලා ඒක සමාජගත කරන්න ගන්න පළවෙනි පියවර. හැබැයි මින් ඉදිරියට ඔයගොල්ලෝ තව පරිශ්‍රණ වලට යයි. ඒ නිසා අපි මානව ශාස්ත්‍ර විෂයේදී ක්‍රමවේද 4ක් භාවිතා කරනවා ළමයි. එකක් අපි කියන මේ historical method. ඓතිහාසික ක්‍රමය. ඊළඟට අපි කියන මේ textual criticism. විශේෂයෙන්ම අපි සිංහල එහෙම නැත්නම් භාෂාවන් වලදී පාලි අධ්‍යයනයේදී සංස්කෘත අධ්‍යයනයේදී ඊළඟට බෞද්ධ සංස්කෘතිය දර්ශනයන් මෙන්න මේ විෂයන් වලදී අපි භාවිතා කරනවා මේ historical method එක දිවල ඉතිහාසය textual කියන එකත් conceptual elucidation කියන එක සහ synoptic method. මොකද මේ historical method කියන්නේ මම මේක පැහැදිලි කරනවා ළමයි ඊළඟ slide එකේදී. ඇත්තටම historical method කියලා කියන්නේ අපි මානව ශාස්ත්‍රවලදී භාවිතා කරන බෞද්ධ ශිෂ්ටාචාරය ඉතිහාසය පැරණි දර්ශන ඉතිහාසය පිළිබඳව භාෂාවන් පිළිබඳව අපේ හිතමු අපි කාව්‍යයන් සෞන්දර්යයන් මේ වගේදී අපි පාවිච්චි කරනවා ඉතිහාසයේ යම් යුග අරගෙන ඒ යුග සංසන්දනාත්මකව බලන එක. ඒ යුග ඉඳලා තව යුගයකට වෙනකොට මිනිසාගේ මේ ආකල්පවල සංස්කෘතියේ ඉතිහාසයේ හැසිරීමේ මේ වගේ වෙනස්කම් පිළිබඳව ඓතිහාසික සාධක එක්කලා අපි ගන්න විශ්ලේෂණයක්. ඊළඟට මේ textual criticism. අපි ඇතැම් වෙලාවට අපි පොත්පත් දිහා බලලා පාවිච්චි කරන්නේ. අපි බෞද්ධ අධ්‍යයනයක් කරනවා නම් අපි ත්‍රිපිටකය පාවිච්චි කරනවා. නැත්නම් වෙනත් පොත්පත් වෙනත් අය ලියපු පොත්පත් සංස්කෘත ගැන කතා කරනවා නම් අපි හිතමු සංස්කෘත තුල අපිට හම්බ වෙන යම් කාව්‍ය සංග්‍රහයක් කියලා. ඒකට මේ කාව්‍ය සංග්‍රහය පිළිබඳව අපි විශ්ලේෂණය කරන්නේ මේ textual criticism එකක්. යම් කිසි පොතක් පතක් සාහිත්‍යයක් කරගෙන ඒ සාහිත්‍ය පිළිබඳ විවේචනාත්මක ක්‍රමවේදය අපි පාවිච්චි කරන්නේ. මේක මේ අන්තවාදී විවේචනය නෙමෙයි. මේක ඇවිල්ලා බුද්ධිමය විවේචනයක්. අපි කියන constructive criticism. හරිම ඉදිකිරීම් වාදී විවේචනයක් තුළින් අපි පරිශ්‍රණය ගෙනියන මේක තමයි අපේ method එක. ඊළඟට තියෙනවා මේ conceptual elucidation. විශේෂයෙන්ම දර්ශනයන් වලදී අපි පාවිච්චි කරනවා. අනිකුත් විෂයන් වලදී අපි පාවිච්චි කරනවා. මොකද මේ සංකල්ප කියන එක අපි උලුප්පා දක්වනවා. සංකල්ප වල පැහැදිලි කිරීම ඇති කර ගන්නවා. සංකල්පයක් තව සංකල්පයක් අතර තියෙන සමවිෂමතාවයන් හොයා බලනවා. ඊළඟ එක තමයි මේ synoptic method. ඔයගොල්ලෝ දන්නවා අපි යම් දේවල් අපි සංක්ෂිප්ත කරනවා. සමහර දේවල් තියෙනවා සාහිත්‍ය තුල අපි කතා කරගෙන යනකොට එකම දේ විවිධාර්ථයෙන් කියලා තියෙනවා. වක්‍රෝණති තියෙනවා. ඔය ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අපි මේව එකට එකතු කරලා හරි සංක්ෂිප්තයක් ගෙනල්ලා ඊටාම පැහැදිලි තලයකට ගෙනල්ලා අධ්‍යයනය කරනවා. right? එහෙමනම් මේ මානව ශාස්ත්‍ර අධ්‍යයනයේදී සමහර අය කියනවා නේ අපිට අධ්‍යයන ශීර්ෂයක් නෑ. ඇත්තටම මේ ක්‍රමවේදයක් නෑ.
සමහර අය එහෙම හිතලා මොකද කරන්නේ? අපේ මේ සාහිත්‍ය අධ්‍යයනයේදීත් අපි ප්‍රශ්නාවලි ක්‍රමයක් භාවිතා කරනවා. සමහරලාට සාහිත්‍ය අධ්‍යයනයේදීත් අපි පත්තික පරීක්ෂණ වලට යනවා. සහභාගීත්ව පරීක්ෂණ වලට. ඇත්තටම මානව ශාස්ත්‍ර විෂය තුල මේ අනන්‍යතාවයත් එක්ක යනවා. එතකොට ඕගොල්ලන්ගේ පරීක්ෂණයේදී ඕගොල්ලෝ මේ ක්‍රමවේදය කියන යටතේදී පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕන. මගේ මාතෘකාවේ මම මේ අරමුණ ළඟා කර ගැනීම සඳහා මම භාවිතා කරන ක්‍රමවේදය මෙන්න මේකයි කියන එක. ඊළඟට මොකද්ද මේ historical method එක? right? historical method එක මම ඔයගොල්ලන්ට කිව්වා මේක තමයි මානව ශාස්ත්‍ර අධ්‍යයනයේ පැරණිම ක්‍රමය. ඉතිහාසයට අපි ගිහිල්ලා බැලුවොත් එහෙම අපි මානව ශාස්ත්‍ර වලින්ම තමයි සමාජීය විද්‍යාවන් කියන විෂයන් බිහි වුනේ. මානව ශාස්ත්‍ර විෂය තුලින් තමයි සමාජීය විද්‍යාවන් කියන විෂය බිහි වුනේ. හැබැයි මානව ශාස්ත්‍ර වල මිනිසාගේ සංස්කෘතිය පිළිබඳව මිනිසා හා බැඳුණු කලාවන්, ඉතිහාසයන්, සාහිත්‍යයන්, ආගම වැනි දේවල් පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒගොල්ලන්ගේ ඉතිහාසයේ ඉඳන්ම තිබ්බ ක්‍රමයක්. ඒ තමයි මේ ඓතිහාසික අධ්‍යයනය. එක් යුගයක ලියවුණු කාව්‍යයන් හෝ සාහිත්‍ය පොතපත තවත් යුගයකින් වෙනස් වුණේ කොහොමද? මේ යුග දෙක අතර තිබුණු මිනිසාගේ ආකල්ප, සංස්කෘතීන්, විශ්වාසයන් වෙනස් වුණේ කොහොමද? මේක විද්‍යාත්මක ක්‍රමවේදයක්. right? ඊළඟට තමයි මේ textual criticism. textual criticism කියලා කියන්නේ අපි දන්නවා විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර විෂයන්හි සෑම ශේෂ්ත්‍රයක්ම ඉතාම ගැඹුරු පොත්පත් වලින් පෝෂණය වෙච්ච දේවල්. අපි යම් කිසි භාෂාවක් ගත්තොත් ඒක සිංහල වෙන්න පුළුවන්, ප්‍රංශ වෙන්න පුළුවන්, ජර්මන් වෙන්න පුළුවන්. ඒ හැම එකම ඒ සාහිත්‍ය ඉතිහාසයක් තියෙන. මේ දෙක පිළිගත් පොත්පත් රටාවක් තියෙනවා. අපි දර්ශනයන් පිළිබඳ කතා කරනවා. අපි ඉන්දිය දර්ශනය ගැන කතා කරද්දී අපි වේද සාහිත්‍ය, උපනිෂද් සාහිත්‍ය, එපික් පීරියඩ් එක මේවා අපි ගන්නවා සෝසස් විදිහට. මේවා තුලින් අපි අධ්‍යයනය කරනවා. එහෙමනම් මේ පොත් අරගෙන මේ පොත් හොඳට අධ්‍යයනය කිරීම තුලින් අපි ක්‍රමවේදයක් නිර්මාණය කරගන්නා විද්‍යාත්මක ක්‍රමවේදයක්. ඒ තමයි මේ සාහිත්‍ය කියන එක විචාරාත්මකව බලන එක. ඒ අදාළ පොත්පත් විචාරාත්මකව බලලා ඒ තුලින් අපි යම්කිසි උපන්‍යාසයකට අපි ගොඩ නැගෙන. මේවා ඇත්තටම මේ බිබිලිකල් ස්ටඩි එහෙම නැත්නම් පොත්පත් තුලින් කරන අධ්‍යයනයන් විදිහට අපි දකිනවා. ඊළඟට මම දැම්මා මේ conceptual elucidation කියන එක. conceptual elucidation කියන එක ඇත්තට අපි උගාදුරට භාවිත කරන්නේ දර්ශනයන් තුලදී. දර්ශනයන් තුල විතරක් නෙමෙයි ඇත්තටම කියනවා නම් ඔය සංස්කෘතික මානව විද්‍යාව වගේ විෂයන් තුලදී සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනයේදී භාෂාවන් වලදී හැම දෙයකදීම පාවිච්චි කරනවා. මොකක්ද මේ conceptual elucidation කියලා කියන්නේ? අපි ගත්තොත් මේ ඉතිහාසයේ එක් යුගවලදී පුද්ගලයන් යම් යම් සංකල්ප පැහැදිලි කරගන්න උත්සාහ කළා. උදාහරණයක් විදිහට එක කාලෙක සංස්කෘතිය කියපු දේ තව සංස්කෘතියකින් වෙනස් වෙලා තියෙනවා. විවාහය කියලා කියමුකෝ. අපි විවාහ ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් අපි දකිනවා මුල්ම කාලෙදී තිබුණු සමාජය. අද අපි කතා කරන නීත්‍යානුකූල විවාහයක් තිබිච්ච සමාජයක් නෙමෙයි. හැබැයි පවුල තිබුණා. ඒ පවුලේ මව ප්‍රධාන කරගෙන තමයි පවුල ගොඩ නැගුණේ. ඒ ළමයාගේ වාසගම හැදුනේ මව පදනම් කරගෙන. හැබැයි මේ සමාජය වෙනස් වෙනවා. වෙනස් වෙලා පීතෘ මූලික සමාජයේදී මව නෙමෙයි පියා ප්‍රධාන වෙනවා. මෙන්න මේ විදිහට ඇවිල්ලා අද අපි කතා කරන සමාජය තුල මේවා ගොඩ නැගිලා තියෙන හැටි. තාත්තගේ නම් උපැන්නේ නැත්තම් ඉවරයි. සමාජය කියන්න පුළුවන් ඔක්කොම ඊට පස්සේ යාට යන්න බෑ, පාසලකට යන්න බෑ. මෙන්න මේවා. හැබැයි මේවා අපිට ඊටාම ඒ සංකල්ප ඒ යුගයේදී භාවිතා වෙච්ච දේවල් වල තියෙන වෙනස්කම්. right? එතකොට මේක තව ගැඹුරකට ගිහිල්ලා අපි කතා කරනවා නම් අපි සමහර සංකල්ප තියෙනවා අපි ජීවිතේ භාවිතා කරලා තියෙන අර්ථයන්. ඒ අර්ථ විශ්ලේෂණයන් තුළින් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. විශේෂයෙන් අපි කිව්වොත් එහෙම ආත්මය කියන වචනේ. ආත්මය
කියන සිංහල වචන. අපි දන්නේ ඒක අද තේරුමක් නැහැ පිළිගන්නේ නැහැ කියලා. හැබැයි අපි අතීතේ ගොඩාක් එහාට ගිහිල්ලා බලපුවම ආත්මය කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ මොකටද? ඔයගොල්ලෝ දන්නවා සයිකි කියන වචනේ තමයි ආත්මය. ආත්මය කියන වචනේ පැරණි ග්‍රීක පොත්පත්වල භාවිතා වෙන සමානයි. මොකද්ද? පෞරුෂය, persona. හැබැයි අපේ සමාජය තුළ තියෙන කවුරු හරි මිනිහ ජහජරා කරන ඕකට ආත්මයක් නැහැ. අන්න එහෙනම් මේ ටෙක්ස් එක භාවිතා වෙලා තියෙනවා. ඉතින් මේක තව ගැඹුරට ගියාම අපිට පේනවා යම් සංකල්ප. සමාජය කියන එක සංකල්පයක් නම් මේවා භාවිතා වෙලා තියෙන ක්‍රමවේදයන් සහ භාෂා භාවිතයන් පිළිබඳව ඒ භාෂාව තුළ ඒකට දීලා තිබිච්ච වටිනාකම් මෙන්න මෙවැනි අධ්‍යයනයන් අපිට කරන්න පුළුවන්. අපි ඒකට කියනවා conceptual elucidation කියන method එක. ඊළඟට synoptic method එක. synoptic method එක කියලා කියන්නේ අපි යම්කිසි දෙයක් පිළිබඳව මානව ශාස්ත්‍ර විෂයක් තුළදී ඒ විෂය යම්කිසි සංසිද්ධියක් මෙහි ආරම්භය වර්ධනය බැඳුණු විවිධාකාර වූ අනිකුත් ප්‍රස්තුතයන් තියෙනවා. හරි අපි පවුල කියලා ගමුකෝ. පවුල කියන එක ගත්තාම මේ පවුලත් එක්කලා පවුල් වර්ග තියෙනවා. ඒ පවුල් වර්ග එක යුගවලදී වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ පවුල් වල තියෙන වටිනාකම් පිළිබඳව කතා කරලා තියෙනවා. මනෝවිද්‍යාත්මකව, සමාජ විද්‍යාත්මකව මේ හැම පැතිවලින්ම කතා කරලා තියෙනවා. එතකොට මෙන්න මේවා සාරාංශ සම්පින්ඩනය තුලින්, ඒ කියන්නේ වඩාත් විද්‍යාත්මකව සාරාංශ සම්පින්ඩනය තුලිනුත් අපිට කරුණු ගවේෂණය කරන්න පුළුවන්. එතකොට මේ කියපු කාරණා හතරෙන් මට ඔයගලන්ට කියන්න ඕන උනේ ඇත්තටම අපි මානව ශාස්ත්‍ර අපි කියන්නේ මානව ශාස්ත්‍ර විෂයක් තුලදී ඉදිරිපත් වෙන ආකාරයේ ක්‍රමවේදයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය අපි ඊටාම පැහැදිලිව අපි දැක්විය යුතුයි. හරි? ඊළඟට තමයි අපි බලමු අපි කන්ක්ලූෂන් කියන එකකට එන්නේ කොහොමද? එහෙම නැත්නම් මම ගන්නක රිසර්ච් ඩිස්කෂන් කියලා. right? කන්ක්ලූෂන් නෙමෙයි රිසර්ච් ඇන්ඩ් ඩිස්කෂන් කියලා. මොකක්ද මේ රිසර්ච් ඩිස්කෂන් කියලා කියන්නේ? අපි සමාජීය විද්‍යාව විෂයකදී නම් අපි දන්නවා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් chart වලින් ඩයග්‍රෑම් වලින් අපේ මෙච්චර ප්‍රමාණයක් මෙච්චර 30ක් දරුවෝ මානසික පීඩාවටපත් වෙලා එහෙම නැත්නම් 60ක් දෙමාපියන්ව දරුවෝ බලන්නේ නැතුව අතහැරලා ඔය වගේ අපිට ඉදිරිපත් කරන්න බෑ. එතකොට මේ මානව ශාස්ත්‍ර විෂයන්වල පොතපත අධ්‍යයනය කිරීමේ විෂය තුලදී අපි කොහොමද අපේ ඉදිරිපත් කිරීම එන්නේ? ඒව මොනවද? ඒක තමයි මම ඔයගලන්ට මේ කියන්නේ. මොකද්ද? Based on existing thesis formulation of the new thesis. මේකෙන් මම අදහස් කරන්නේ අපි යම්කිසි මානව ශාස්ත්‍ර අධ්‍යයනයකදී අපි කරන ගවේෂණයක් ගත්තාම ඒ ගවේෂණය තුලින් අපි යම් පොත්පත් ප්‍රමාණයක් අරගෙන ඒක අපි බලාගෙන යනවා. බලාගෙන ගියාට පස්සේ ඒක දිහා බලලා ඒකේ තොරතුරු දිහා බලලා අපිට පැහැදිලි කරන්න පුළුවන් එදා යුගයේ මෙන්න මේ දේ තිබුණා. ඒක අද යුගයට ගැලපෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා. හරි? ඒ වගේම තමයි අපිට ඒත් එක්කලා හරිම නිර්මාණශීලී අදහස්, නිර්මාණශීලී සංකල්ප මේ මානව ශාස්ත්‍ර විෂයයටදී අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි අපේ ෆයින්ඩින් ඩිස්කෂන් වෙන්නේ. උඟ අද්දොට ඔයගොල්ලෝ දැන් පරීක්ෂණ කරලා ඇති විවිධ දේවල් සම්බන්ධයෙන්. අපි හිතමු නර්තනය පිළිබඳ පරීක්ෂණ කරපු කෙනෙක්. සමහරවිට පරීක්ෂණයක් කරලා තියනවා වෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම අපි හිතමු අපේ ಭಾರತ නාට්‍යම් කලාව ගැන. හරි? එතකොට අපිට තේරෙනවා අපි ආගේ පරීක්ෂණය තුල එක් කාලවල වලදී මේ ಭಾರತ නාට්‍යම් කොහොමද ඒගොල්ලෝ ගොඩනගලා තියෙන්නේ? ඊළඟට අද තියෙන තත්ත්වය මොකක්ද? විශේෂයෙන් ඉන්දියාවේ මේක ලංකාවට ආවේ කොයි කාලවල වලද? ඒතකොට ලංකාව තුළ මේක ප්‍රැක්ටිස් වෙනකොට මේකට ඉදිරිපත් වෙලා තියෙන සමහර තාල වෙන්න පුළුවන් මේ වගේ වෙනස්කම් තියෙන විදිහ. හරි? එතකොට යාට පුළුවන් කියන්න මෙන්න මේ යුගවලදී මේ විදිහට පැවතිච්ච දේ අද මෙන්න මේ විදිහට අපි දකිනවා. මෙන්න මෙහෙම වෙනසක් වෙලා තියෙනවා කියලා පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් මෙච්චර කාලයක් තිබිච්ච තොරතුරු පදනම් කරගෙන. ඒක තමයි මම මේ දැම්මේ based on existing thesis or formulation of the new thesis. යම් කිසි
තීසිස් එකක් කියලා කියන්නේ ළමයි යම් කිසි ප්‍රශ්නයකට හදාගත්ත උත්තරයක් තමයි තීසිස් එකක් කියලා කියන්නේ. හරි? කාලාන්තරයක් තිස්සේ හදාගත්ත උත්තර ටික දිහා බලලා අපි ඒ උත්තර වලින් අලුත් උත්තරයක් ගොඩනගනවා. අලුත් මතවාදයක් ගොඩනගනවා. අලුත් ආකල්පයක් ගොඩනගනවා. ඊළඟට අලුත් සංකල්පයක් ගොඩනගනවා. මෙන්න මේක තමයි මේ resource and finding කියන එකේදී අපි තදින්ම කියන්න බලාපොරොත්තු වෙන්නේ. right? ඊළඟට conclusion. right? conclusion. මම මේ පසල් එකක් දාලා තියෙනවා. ඒ මම පසල් එකක් දැම්මේ. නිගමනයක් කියලා කියන්නේ සමහර වෙලාවට මෙච්චර කාලයක් විවිධ පරීක්ෂකයන් කරපු පරීක්ෂණයන් වල ගැප් තියෙනවා ළමයි. සමහරවිට මේ පසල් එක ලස්සනට පින්තූරේ හදාගන්න යාලට බැරි වෙලා තියෙනවා. හැබැයි මගේ පරීක්ෂණේ මම මේ පසල් එක හදනවා. මම මේ ඉස්තන් ටික පුරවනවා. විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර විෂයන් තුලදී මෙන්න මේ වගේ තියෙන සමහර සංකල්ප වැරදියට පිළි අරගෙන සමහර සංකල්ප වැරදියට අර්ථකථනය කරලා සමහර ඒවා වගේ භාවිතේ එකක් අර්ථය තව එකක්. මේවා අපිට පරීක්ෂකයන්ට හම්බ වෙන දෙයක් මේ සමාජීය විද්‍යාව විෂයන්ේදී. එහෙමනම් අපි නිගමනය කියලා කියන්නේ අපි මේ දේ මං අර ඉදිරි කියපු කියවර ඔක්කොම යටතේ අපි ලබාගත් තොරතුරු එකතු කරගෙන අපි හරියට ඉන්ටර්ප්‍රිට් කරන්න ඕන. හරියටම නිර්වචනය කරන්න ඕන අපේ ප්‍රතිඵල. ඒ විතරක් නෙමෙයි අපි මේ නිර්වචනය කරගත්ත ප්‍රතිඵල ඉතාමත්ම ඉදිකිරීමවාදී. එහෙම නැත්නම් යම්කිසි දෙයකට විද්‍යාත්මකව ඉදිරිපත් කරලා පැවතුනා වූ දුර්මතයක් තිබ්බනම් ඒ දුර්මතය ඊටාම ක්‍රමවේදයක් තුලින් පැහැදිලි කිරීම තුලින් අපි ඒක සෙටල් කර ගන්න ඕන. right? ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ මේ ඉදිරිපත් කිරීමේ මේ නිගමන ඉදිරිපත් කිරීමේදී අපි ලොකු හැලි ලියන්නේ. හැබැයි ඕගොල්ලන්ට යම් ඩයග්‍රෑම් එකකින් මම කියන්නේ මේ අපි පොතේ ලියන්නේ. හැබැයි ඔඩියන්ස් එකකට දෙනකොට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කලා තමයි acknowledgement. acknowledgement එකට අපිට එක ස්ලයිඩ් එකක් ඇති අපේ references කීපයක් අපි දාන්න ඕන. විශේෂයෙන් අපි කෝඩ් කරලා තියෙනවා නම් මොන හරි අරන් තියෙනවා නම් ඒ ටික අපි ඉදිරිපත් කරන්න ඕන. right? right? I will summarize in English medium. Under the title of the method or the methodology, what we should do, we will have to clearly understand how we going to design our research. Or if you finish your research and then you will have to make a good arrangement to highlight how you have done your research in very clearly. And then in here I have mentioned the few strategies what we are using under the subject of the humanities. Some people used to demonstrate it has no methodology for the subject of the humanities. For the social sciences, it has no point. There are several methods. Perhaps you might learn the quantitative and qualitative method, and then within the quantitative method, we can use a different type of the data gathering, giving a questionnaire, giving taking an interviews and the observations. In addition to that, the case studies. So we can collect the different method after development of the new technologies, and we can use the many internet form and all to collect the information. But when we go back for the humanities subject, right? We are not using such kind of, it is difficult for us to do that, right? Therefore, within the humanities has a very historical method. There are 4 methods. The historical method is one, and the other is the textual criticism, and the conceptual elucidation as well as synopsis method. The historical method mean in a different period, because when we are studying the subject like history, culture,
philosophy of history, and some languages, we can use this historical method within the different period, how people develop their idea of the aesthetic. Then in comparatively, we can study that. As well, the textual criticism is some sort of analytical method. What we are using, there are different texts belong to the languages and the history, and then we directly study those texts, and then we can give a very critical and analytical comment on that. As well, the conceptual elucidation in a history, uh, uh, within our human civilization, the most of the humanities subject are based on the concepts and the conceptual clarification. Therefore, we can study, we can use the conceptual elucidation as a method to humanities, as with the synopsis method. Synopsis method means we can get a good idea about the very complicated subject, and we can make it a very simple and we can summarize it, right? So uh, these slides I have one by one explain what I mean from that, and then I came to the finding. Within the finding, especially for the subject of humanities, what we are doing, we are developing, that is the rationale, we are developing our assumption, the base on the existing thesis or the existing norms or existing concept, and then the base on the existing concept, we are formulate a new thesis. අපි අලුත් මතයක්, අලුත් මතවාදයක් ගේනවා. Or a new argument or creative new ideas. අපි තාම නිර්මාණශීලී අදහසුයි අපි ගේන්නේ. As well, we can discover a new knowledge, the base on the existing norms or the concept. Then within the discussion of finding me, ඔගොල්ලෝ පොත්පත් කියවලා වාගේ පරීක්ෂණයේ අවසානයේ වෙනකොට ඔයාලට අදහසක් එනවා මේක මෙහෙම වෙලා තියෙන මේක මෙහෙම වෙලා තියෙන මේක මෙහෙම වෙලා තියෙන අන්න ඒ ආගියුමන්ට් ටික ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ ස්ලයිඩ් වල ඉදිරිපත් කරන්න ඕන, right? And the based on that you will have to come to the conclusion, and please clearly mention your conclusion. The conclusion should address to the problem what you have mentioned in the beginning of the research, and that how you will have to give a rate how you achieve that objective throughout your research, right? And then the acknowledgement. Within the acknowledgement, you will have to mention the references what you have got from the others, and please do it, because as a researcher, the research ethics and the intellectual property weight we will have to give to them, right? And then my discussion is not over, but I want to tell you, right, there are several issues with my slide, right? මම හිතුවා ඊළඟට ඔයගොල්ලන්ට කතා කරන්න. මම මෙච්චර වෙලා කතා කරේ මේ රිසර්ච් එකක්, රිසර්ච් ස්ටඩි එකක් කොහොමද අපි ගෙනියන්නේ, ඒකේ තියෙන ප්‍රධාන කාරණාවල් මොනවද කියන එක. දැන් මම කතා කරන්න හදන්නේ අපි PowerPoint presentation එකක් භාවිතා කරලා අපි වැඩ කරනවා නම් අපි PowerPoint එකක උනන්දු විය යුතු කාරණා ටිකක් තියෙනවා, right? එහෙනම් ඔයගොල්ලන්ට වෙනම කියලා දෙන්න ඕනේ නැති හින්දා මම මෙන්න මේකෙම කතා කරා. මගේ මේ PowerPoint වල තියෙන ගැටලු, right? ඔයගොල්ලෝ මේකේ තියෙන ගැටලු මට කියන්න. දැන් අපි කතා කරමු. අපි මේ ඩිස්කෂන් එක මේ යන්නේ. මගේ ප්‍රසන්ටේෂන් එක ඉවර කරා. මේකේ ගැටලු කලර්. ඩාර්ක් කලර් එක සමහර වෙලාවට ඒ ඩාර්ක් කලර් එකත් එක්ක අකුරු පේන්නේ නැහැ. right? ඊළඟට මේකේ මේ මෙතන තියෙන කරවල තියෙන ස්ලයිඩ් එක මේ ටෙක්ස්ට් එක ඒක පේන්නේ. මේ ටෙක්ස්ට් එක පේන්නේ. මේකේ පොඩි අඳුරු ගතියක් තියෙනවා. මේකේ අකුරු පේන්නේ. මේ මෙතඩ් කියන එක විතරයි පේන්නේ. right? මේ කීපයක් තුලකම ඒක තියෙනවා. දැන් මම ඕක මේක අවොයිඩ් කරලා ඔයගලන්ට පෙන්නන්නම් ඊ අඩුපාඩු ටික. right? ඩිසයින් කියන එක මම මේ හොයන්නේ.
right. දැන් සමහර ස්ලයිඩ් ටිකක් ඔයගලන්ට පේන්නේ. ඒකත් අපි වෙනස් කරලා බලමු. right. කොයි විදිහට වෙනස් වෙන මේක මම හදුවාගේ අනිත් කම්පියුටර් එකේ. right. මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ ඇත්තටම අපි යම්කිසි තැනකට ගිහිල්ලා අපි යමක් ඉදිරිපත් කරනකොට අපේ ස්ලයිඩ් හදනකොට අපි උනන්දු විය යුතු කාරණා එකක් තමයි ඒ ස්ලයිඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක. දෙවෙනි එක තමයි අපි මේ වගේ පාවිච්චි කරන ෆොන්ට් එක. ඊළඟට තමයි දැන් මට මෙන්න මේකෙන් ඔයගලන්ට පෙන්නන්න. දැන් මම මෙතන මේ අකුරු ලියාගෙන හැබැයි මම ඩිසයින් එකක් දාලා තියෙනවා කළු ඩිසයින් එකක්. හරිද? දැන් මේකේ ඔන්න දැන් අරකේ කොහොමවත් පෙවුන්නේ නැහැ. දැන් මේ ඩිසයින් එකේ යන්තම් අකුරු ටිකක් හරි පේනවා. හරිද? එතකොට මේකට ගියාම බලන්න. මේක කළු බෑග්ග්‍රවුන්ඩ් එක. කළු බෑග්ග්‍රවුන්ඩ් එකේ මම දාලා තිබ්බ ඉස්සෙල්ලකේදී ටයිටල් එකත් කළු. පේන්නෙම නැහැ. හැබැයි මේ ටයිටල් එක සුදු කරගත්තොත් සමහර විට මට මීට වඩා පේන්න පුළුවන්. right? ඊළඟට තමයි මේකෙදි මම දාලා තියෙනවා මේ ඕඩර් එකක්. මේ title of your research, your name, your department date. හරිද? මේකෙන් පැහැදිලි වෙන්නේ නැහැ ඔයගලන්ට. මේක මීට වඩා පැහැදිලි වෙනවා මම ඕඩර් එකකට දැම්මා නම්. මොකද්ද? එක. ඒක තමයි මෙන්න මේක. මේක ඊට පස්සේ පල්ලහැට ගන්න ඕන. මේක ඊළඟට එන්නේ. මේක ඊළඟට එන්නේ. මේ වගේ පල්ලහැට ඕඩර් එකකට මං ආවනම්. හැබැයි මං එහෙම කරලා නැහැ. right? මේකෙදි මේකෙදි මම ඉන්ට්‍රොඩක්ෂන් කියන එක ප්‍රධාන මාතෘකාවක් අත්‍යවශ්‍ය කාරණාවක්. හැබැයි මේ ඉන්ට්‍රොඩක්ෂන් එක අත්‍යවශ්‍ය දෙයක් කියන එක ඔයගොල්ලන්ට highlight වෙන්නේ නැහැ. ඒ දාලා තියෙන අකුරු වලටත් වඩා ලොකු අකුරු වලින් මම මේ යට මේක දාලා තියෙනවා. හරි? මොකද මට මේකෙන් කියන්න ඕනේ. එකක් තමයි ඕගොල්ලෝ PowerPoint එකක් arrange කරනකොට පාට අකුරු වල size එක අකුරු වල පාට ගෙනවවා. background color එක. අපි dark background එකක් දානවා නම් අපි එහෙනම් white අකුරු දාන්න ඕනේ. right? දැන් මේකෙදි ඔන්න දැන් මම නිල් පාට දාලා තියෙනවා. හැබැයි සුදු අකුරු එතන පේනවා. හැබැයි මේක පේන්නේ නැහැ. හරි? ඊළඟට තමයි මේකේ මම මේ ස්ලයිඩ් එක ගන්නට දාලා තියෙනවා. ස්ලයිඩ් එකේ එන්න ඕන විදිය වලට අවබෝධ වෙන්න. එතකොට what are the main points? මේ what are the main points කියන එක මගේ ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ චුට්ටක්වත් පෙවුන්නේ නැහැ ඔයගලන්ට. හරි? ඊළඟට මේකේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එක කියන ප්‍රධානම පාර්ට් එකක් මගේ මේ සාකච්ඡාවේ. හැබැයි මම ඒක පුංචි අකුරු වලින් දාලා තියෙනවා. ඒක එච්චර highlight වෙලත් නැහැ. මොකකුත් නැහැ. හරි? උඩි අකුරු වලින් මම දාගෙන තියෙන්නේ. මේක ටිකක් ලොකු අකුරකට දා ගන්න ඕනේ. දාලා මම ඒක සෙන්ටර් කර ගන්න ඕනේ. මෙන්න මෙහෙම. මම මේකෙන් කියන්න හදන්නේ මොකක්ද? සමහර වෙලාවට අපි ප්‍රසන්ට් කරනකොට අපි තියෙනවා ප්‍රධාන කාරණා අපි highlight කරන්න ඕන. ප්‍රධාන කාරණා ටික තියෙනවා. මේ ප්‍රධාන කාරණා වෙන්නේ මොනවද? ප්‍රධාන කාරණා වෙන්නේ මගේ මාතෘකාව ප්‍රධාන කාරණාව. ඊට පස්සේ මම කතා කරන මගේ අන්තර්ගතය. එතකොට මේ ටයිටල් එක මොනවද මම මේ කතා කරේ? ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන. මගේ මේ මේන් පොයින්ට් එක මම දාලා දිනවා මේන් පොයින්ට් කියලා. හැබැයි ඔයගොල්ලන්ට ඒක මේන් පොයින්ට් එකක් විදිහට ඉස්සලා ස්ලයිඩ් එකේදී highlight උන්නේ නැහැ. මේකෙත් පොඩ්ඩක් ඩාර්ක් එකක් තියෙනවා. මේකේ පොඩ්ඩක් හරි පේනවා. ඊළඟට මම පෙන්නන්න ඕන මගේ තාර්කික ගලා යාම. තාර්කික ගලා යාම හරි. ස්ලයිඩ් එක තියෙනවා ඉන්ට්‍රොඩක්ෂන් කියලා දාලා තියෙනවා. ෆස්ට් ස්ලයිඩ් එක මැටීරියල් ටික ඕන, ෆයින්ඩින් ඕන, ඇප්ලිකේෂන්ස් ඔය ටික ඔහොම එනවා. right? ඊළඟට මෙන්න මේ දිගටම මේ කියපු ගැටලුව යනවා. ඒත් එක්කලා මට ඕගලන්ට පෙන්නන්න ඕන මෙන්න මේ ටෙක්ස්. මම මේ හිතාම තමයි මේ ටෙක්ස් දැම්මේ. අපි අපේ රිසර්ච් ෆයින්ඩින් එකක් අපි ඉදිරිපත් කරනකොට අපි මේ ලොකු ටෙක්ස් දැම්මහම ඒක රීඩර් ෆ්‍රෙන්ඩ්ලි නෑ. කට්ටියට කියව ගන්න බෑ. එක පැත්තකින් අඳුරු කල එකක් අනිත් පැත්තෙන් අකුරු ගොඩක් කියවන කෙනාට කියවා ගන්න බෑ. එහෙමනම් මම මේක ඉදිරිපත් කිරීමේ ප්‍රයෝජනයක් නැහැ. right? නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න පොයින්ට් කීපයක් තමන්ගේ PowerPoint එක හදනකොට. එකක් කලර් ගැන. background color ගැන. අකුරු font size එක ගැන. ඊළඟට ලොකු ටෙක්ස් භාවිතා කරන එක. ලොකු ටෙක්ස් භාවිතා කරන එක හරි අමාරුයි. ලොකු ටෙක්ස් එකක් තිබ්බහම අපිට ඒක අවබෝධ කරගන්න බෑ. කියව ගන්නත් බෑ. අපි දඩස් ගාලා මෙහෙම යනවා. කවුරුත් කියවලා නැහැ. මට වැදගත් නැහැ. අනිත් අය තේරිලත් නැහැ. ඊළඟට මෙන්න මේ මොඩල් එකෙන් මම ඉදිරිපත් කරලා තියෙන එක. මේක මට ඔයගලන්ට කියන්න ඕන උනේ
අපි මේ රිසර්ච් ඩිස්කෂන් ගැන කතා කරනකොට යම්කිසි තාර්කික ප්‍රවේශයකයි යන්නේ. ඒ තාර්කික ප්‍රවේශය හයිලයිට් වෙන විදිහට අපි ඉදිරිපත් කරන්න ඕන. හරි? එතකොට මේක අපිට ඇක්සෙප්ට් කරන්න පුළුවන් මෙතඩ් එකක්. අපි තාර්කික ප්‍රවේශය ගැන. ඊළඟට මම මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් ඉන්ෆෝමේෂන් එකෙන් පෙන්නන්නේ කන්ක්ලූෂන් එකක්. විශේෂයෙන් මානව ශාස්ත්‍ර විෂයන් යටතේ කන්ක්ලූෂන් එකක් කියලා කියන්නේ මෙච්චර කාලයක් මිනිසුන්ට විසඳ ගන්න බැරි වුණු එකක් විසඳ ගන්න පුළුවන් අදහසක් මතවාදයක් අපි ගේනවා කියන එක. රයිට්? මට ඔයගලන්ට කියන්න ඕනේ ඕගොල්ලෝගේ විශේෂයෙන්ම අපි මානව ශාස්ත්‍ර විෂයන් යටතේදී සාකච්ඡා කරද්දී අනිකුත් විෂයන් එක්කලා තියෙන ග්‍රැෆික්ස්, chart ඒවා අපිට අඩුයි. සමහරට තියෙන්න පුළුවන්. ඒ වුණාට ගොඩාක් අඩුයි. අඩු නිසා අපි ගොඩාක් ටෙක්ස් එක අපි ගනුදෙනු කරන්නේ. ටෙක්ස් එක ගනුදෙනු කරනකොට අපි ඊටාම ප්‍රවේශමෙන් අවශ්‍ය දේ විතරක් අපි ඉදිරිපත් කරන්න ඕන. ඊළඟ ටික අපි කාලයට අනුරූපව අපි හොඳට කියවලා අවබෝධ කරලා අපේ මතකයේ තියෙන්න ඕන. මතකයේ තුලින් අපි ඉදිරිපත් කරන්න ඕන. ඊළඟට තමයි ඕගලන්ට පුළුවන්කම තියෙනවා. ඔයගලන්ට පුළුවන්කම තියෙනවා ඔයාලාගේ විශේෂයෙන්ම අපි නර්තනය වගේ දේවල් ගත්තොත් සංගීතය භාෂාවන් භාෂා භාවිතයන් මෙන්න මේ වගේ දේවල් අපිට වීඩියෝ ක්ලිප් එකතු කරන්න දාන්න පුළුවන්. ඔයගලන්ට පුළුවන්. තප්පර කීපයක වීඩියෝ ක්ලිප් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරපු ද විශේෂ නර්තනය වගේදී Taman නටලා කරලා පෙන්නලා ගත්ත වීඩියෝ එකක් දාන්න පුළුවන්. ෆොටෝස් දාන්න පුළුවන්. ඒකට ෆොටෝ දානකොට අපි ඊටාම පැහැදිලි ෆොටෝ දාන්න ඕනේ. නැත්නම් අපිට හරි ඇහැට අමාරු. දැන් මම මේ ෆොටෝ එකකින් පැහැදිලි කරන්නේ මොකක්ද? මේක ඇත්තටම පේන නිකන් පොතක් බලන කතන්දරයක් නිකන් රිසර්ච් එකක ගතියක් තියෙනවා. හැබැයි අඳුරු බතියයි. අදහසක් ඉන්නේ නෑ බලපු ගමන්ම. එතකොට ඕගොල්ලෝ ෆොටෝ පාවිච්චි කරනකොට ඉතා පැහැදිලි ඒකට ගැළපෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් හදලා ෆොටෝස් දේවල් දානවා නම් දානවා. වීඩියෝ දානවා නම් කාලය ගැන කල්පනා කරලා ඉතාම තප්පර ගානකට අදාළව වීඩියෝ එකක් ඔයගොල්ලෝ ප්ලේ කරන්න. රයිට්? ඕගොල්ලන්ට විවිධ ක්‍රම එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම සමාජීය විද්‍යාවන් යටතේ chart මේ වගේ දේවල් ගොඩාක් statistics ගොඩාක් විතර ඉදිරිපත් කරන්නේ. ඒව සමහරවිට අපිට අහන් හිටිය අපිට එපාත් වෙන වෙලාවල් තියෙනවා. හැබැයි අපේ විෂයන් විශේෂයෙන් මම මේ අපේ කියලා කියන්නේ මානව ශාස්ත්‍ර විෂයන් තුලදී මීට වඩා තාම ආකර්ශනීය විදිහට ඕගොල්ලන්ගේ PowerPoint එක ඔයාලට හදන්න පුළුවන්. ඒ නිසා මම මෙන්න මේක තමා ක්‍රමේ මේක තමා ක්‍රමේ මේක තමා ක්‍රමේ කියලා මම ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. මම අඩුපාඩු ටික පෙන්නනවා. වැරදි ටික පෙන්නනවා. මේක හොඳ නෑ කියන එක මම පෙන්නනවා. ඒකට හේතුව තමයි මානව ශාස්ත්‍ර විෂයක් අධ්‍යයනය කරන දරුවෙක් කියලා කියන්නේ අලුත් දෙයක් හිතන්න පුළුවන් කෙනෙක්. ඒ අලුත් දේ හිතන දෙයට සීමා දාලා බාධා දාන්න මම කැමති නෑ. හරි? ඒ නිසා ඔයාලගේ ප්‍රසන්ටේෂන් එකේදී ඕගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරන්න තමන් කරපු පරිශ්‍රණේ විනාඩි 10ක් හෝ 15ක සීමාවකට මම ස්ලයිඩ් කීයක්ද මම හදන්නේ. ඒ ස්ලයිඩ් වල මම අවධානය දෙන්නේ මොන මොන කාරණාවලටද? ඉස්සෙල්ලම අපි දෙනවා මොකක්ද මගේ big ideas. මම කතා කරන්න හදන ප්‍රධාන ideas ටික. මෙන්න මේ ව්‍යුහය යටතේ අපි කතා කරන්නේ. එතකොට මේක යටතේ මට කියන්න ඕන දේවල්. ඊළඟ දෙවෙනි කාරණාවට එනවා මගේ ලොකු අදහස තියෙනවා සහ මගේ big ideas and the second ideas කියලා අපි දාමුකෝ. දෙවෙනි අදහස් ටික මොනවාද මේ purpose of the study මෙන්න මේවා ටික. එතකොට මම කොහොමද මේ දෙක අතර contrasting කරන්නේ? සමහරට කලයකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන දෙකකින් මම ඒකේ වෙනස පෙන්නනවා. මේක මගේ ප්‍රධාන මාතෘකාව. හැබැයි මේක මගේ අනු මාතෘකා ටික. ඊළඟට යම් කිසි දෙයක අපි සමරි එකක් ගේනවා. සමරි එකක් ගෙනදී මම කොහොමද මේක සමරි එකක් විදිහට ඉදිරිපත් කරන්නේ ලයින් දෙකක තුනකින්. ඒක මම සෙන්ටර් කරලා ඉදිරිපත් කරනවා. මෙන්න මේ වගේ සමහර ලාට අපි හොඳ පරීක්ෂණ කරනවා ළමයි. මොකක් හොඳ පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ කරාට සමහර ලාට අපි දන්නේ නැහැ ඒ පරීක්ෂණීය සමාජයේ වඩාත් ආකර්ශනීය පරීක්ෂණයක් විදිහට පෙන්වන්න. අපි සමහර ලාට කරන්නේ අපි තීසිස් එකේ තියෙන දේවල් එහෙම් පිටින් ඡේද පිටින් කට් පේස්ට් කරලා මෙතෙන්ට ගේනවා. ඒක හරි බෝරින්. ඒක බෝරින්. සමහරවිට මම කරලා තියෙන රිසර්ච් එක ඉතාම ගැඹුරු රිසර්ච් එකක්. හැබැයි සමාජයට යන්නේ හරි අදහස. ඊළඟට අපි මගේ රිසර්ච් එකෙන් මම කතා කරන key points ටිකක් තියෙනවා. දැන් බලතොත් මම මේ මෙතෙන්දි කතා කරන මේ methodology humanities වල තියෙන methodology මගේ key point එකක් තියෙනවා. මොනවද මේ historical method එක, textual criticism එක, conceptual elucidation, synoptic method මම මේ ටික කියනවා. එතකොට මේ මගේ key point එක. මේ key point ගැන කතා කරනකොට මම ඒක දෙපාරක් තුන් පාරක් කියනවා. ඒ ඇයි? ඕගොල්ලන්ගේ
ඔළුවට යන්න මතක තියාගන්න. මේ empathize කියන එකත් අපේ presentation එකේදී තියෙන්න ඕනේ. right? ඒ මොකද කියලා කියනවා නම් අපි ගාවට ඉන්න අපේ audience එක මේව කියවලා ඉන්නේ කීප දෙනෙක් කියවලා ඉන්නේ. සමහරලාට යා පළවෙනි වතාවට අහනවා වෙන්න පුළුවන්. ඒ පළවෙනි වතාවට අහන කෙනාට යම්කිසි අවබෝධයක් අදහසක් මං කරපු පරීක්ෂණය පිළිබඳ අදහසක් මගේ පරීක්ෂණය මම ප්‍රධාන වශයෙන් කතා කරන විශේෂ ශාස්ත්‍රය පිළිබඳ අවබෝධයක් අපි ලබා දෙන්න ඕනේ. මෙන්න මේ කොටස් ටික තියෙනවා ළමයි. අනිත් එක තමයි මේ ස්ලයිඩ් කියනවා තියෙන්න ඕන හොඳ රීඩබල් ෆෝමැට් එකක. S2ට අඳුරු ගතියක් නැති. කියවන්න පුළුවන් arrangement. එතකොට ඔයාලා කල්පනා කරලා බලන්න එක ස්ලයිඩ් එකක් ඕගොල්ලෝ දාගත්තට පස්සේ මේක හොඳයිද? මේකෙන් පේනවද? මේක කෙනෙක්ට බලපුවහම නිකන් හිතට නිකන් අවුලක් නැතුව දකින්න පුළුවන්ද? right? මෙන්න මේ කියන කාරණාවල් ඕගොල්ලෝ හොඳට ඔළුවට ගන්න ඕන ඔයාලගේ ප්‍රසන්ටේෂන් එකක් හදාද්දී. අනිත් තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ඕගොල්ලෝ යම්කිසි දේශනයක් හෝ පන්තියක ප්‍රසන්ටේෂන් එකක් කරද්දී ඒ හදන PowerPoint එකයි මේ රිසර්ච් එකක් කරලා රිසර්ච් එකක ගත්ත සාරාංශය ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කරන PowerPoint එකක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි මේ රිසර්ච් එකේ ඉදිරිපත් කරන PowerPoint එක අපේ සමස්ත අධ්‍යයනයේ තමන්ගේ පරීක්ෂණයේම අවුට්ලයින් එකක් වෙන්න ඕන ළමයි. යම් තමන් chapters 3ක් යටතේ යමක් කතා කරන මේ chapter 3 යටතේ කතා කරපු ප්‍රධාන point එක තමන්ගේ logical flow එක තමන්ගේ තාර්කික ගලා යාම වඩාත් පැහැදිලිව පේන. එතකොට පින්නවා තමන් හොඳ රිසර්ච් කෙනෙක්. තමන් මේක බලලා තියෙනවා. තමන් මේකේ ගිහිල්ලා තියෙනවා. කියන අවුට්ලයින් එක ඔයගොල්ලෝ හදා ගන්නවා. තමන්ගේ රිසර්ච් එකට හොඳ අවුට්ලයින් එකක් හොඳ ෆෝමැට් එකක් ඔයගොල්ලෝ හදා ගන්නවා. හැබැයි ඒ කොහොම හැදුවත් මෙන්න මම අර කියපු කාරණා ටික කියවෙන්න ඕනේ. මේ කාරණා ටික කියවෙන්න නම් හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන ප්‍රධාන කාරණා ටික ක්‍රමවේදය අපි පැහැදිලි කරන්න ඕන. මම හොයාගත්ත දේ රිසල්ට්ස් වෙන්න පුළුවන්, ෆයින්ඩින් වෙන්න පුළුවන්, ඩිස්කෂන්ස් වෙන්න පුළුවන්, මොකක් හරි ආගියුමන්ට් වෙන්න පුළුවන්. ඒක තියෙන්න ඕන. ඊළඟට හොඳ කන්ක්ලූෂන් එකක් තියෙන්න ඕනේ. ඒත් එක්කලා ඔබ හොඳ රිසර්ච් කෙනෙක් වෙන්නේ ඔබ විසින් පරිශීලනය කරන ලද පොත්පත් ඉදිරිපත් කිරීමත් අනුන්ගෙන් ගත දේවල් තියෙනවා නම් අනුන්ගේ ගත දේවල් ඒවා මගේ නෙමෙයි අහවලාගේ කියන එක සයිට් කරන එකත් ඉතාම වැදගත්. ඊළඟ කාරණා තමයි භාෂාව. භාෂාවේ වැරදි වෙනවා. දැන් මම මෙතනින් පෙන්නන්නම්කෝ. මම මේ ඔක්කොම හැදුවේ ඉතාමතා දේවල් දාලා. අන්න මෙතන මම ස්පේස් එක තියලා නැහැ. ඊළඟට ඔන්න මම මේ හැමතැනම University of Mysore, University of කොහොම කියලා ඇවිල්ලා මෙතන දාලා තියෙනවා University of Colombo. යුනි කියන එක මම U අකුර සිම්පල් තියලා කොලම්බෝ එක දාලා. එතකොට මෙතන වරදක් තියෙනවා. මෙතන මම මේක හදන්න ඕන. හදලා මම මේක කැපිටල් කරන්න ඕන. ඒ නිසා ඕගොල්ලන්ගේ සිම්පල් මිස්ටේක් එකක්. ඕගොල්ලන්ගේ පරීක්ෂණයේ ඕගොල්ලෝ කරපු ගැඹුරේ මහන්සියේ ප්‍රතිඵලයට පරස්පර වෙන්න පුළුවන්. right? මේ ගොඩාක් තිබ්බ මම එහෙම කීපයක් ඊටි හැදුවේ. right? ඒ වගේ ඕගොල්ලෝ ඊට පස්සේ යම්කිසි ප්‍රසන්ටේෂන් එකකදී ඕගොල්ලෝ හුඟා කල්පනා කරගන්න ඕන එකක් තමන්ගේ PowerPoint එක හදන පිළිවෙල වෙලාවට සාපේක්ෂ PowerPoint ප්‍රමාණයක් තියෙන විනාඩි 10ක් නම් PowerPoint 10ක් ඇති ස්ලයිඩ් 10ක් ඇති ස්ලයිඩ් not PowerPoint slide 10ක් ඇති. හැබැයි මේ ස්ලයිඩ් ලොකු ටෙක්ස්ට් තියෙන ස්ලයිඩ් වෙන්න එපා. කියවන්න බලාගෙන ස්ලයිඩ් හදන්න එපා. right? ඊටාම කෙටි කරුණු ටිකක් ඒ කරුණු ටික ඕගොල්ලෝ පැහැදිලි කරන. හැබැයි ඕගොල්ලන්ට පින්තූරු chart වලින් මොන හරි දෙයක ඉදිරිපත් කරන්න දෙයක් වීඩියෝ එකකින් හරි තියෙනවා ඒකට ප්‍රයොරිටි දෙන්න. ඒක තුලින් ඔඩියන්ස් එක ඕගොල්ලෝ එකතු කරගන්න. මොකද ඕගොල්ලෝ හැමතිස්සෙම හිතන්න ඕන රිසර්ච් එක කරපු එකයි රිසර්ච් එක ඉදිරිපත් කරනකොටයි අපි මේ හොයාගත්ත කරුණු අපි ලෝකෙට දෙන්නේ. එතකොට මේ ඔඩියන්ස් එක අපේ කරගන්න අපි බලන්න ඕන. ඔඩියන්ස් එක අපිට හරව ගන්න බලන්න ඕන. ඔඩියන්ස් එකට අපි අපේ ප්‍රධාන සංකල්ප කී පොයින්ට් ටික අපි දෙන්න ඕන.
ඒත් එක්ක තමයි තමන්ගේ විනාඩි 10ද 15ද කාලය තුල ඒ අයගේ අවධානය ලබාගෙන තමන් හොඳ පරේක්ෂකයෙක් මේ පරේක්ෂණය පිළිබඳ තමා විසින් කරපු පරේක්ෂණයක් කියන එකත් එළිදරව් වෙන්නේ. ඒ වගේම තමයි තමන්ගේ අත්දැකීම් අනිත් අයට කීම තුලින් අපිට පුළුවන්කම තියෙනවා අපි ලබාගත් පරිචය සමාජගත කරන්න. right? ප්‍රධාන වශයෙන් ළමයි මම ඕගොල්ලන්ට මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. මේ දාලා තියෙන මොකද ඇනිමේෂන් ට්‍රාන්ස්ලේට් දාන්න right ඕගොල්ලෝ හදද්දී ඔයාලගේ ප්‍රසන්ටේෂන් එකට අදාළව ඔයාලට හිතුණා මෙන්න මේ වගේ ඇනිමේෂන් එකක් ඕන මෙන්න මේ වගේ දෙයක් මම දාගන්න ඕන ඒක කරන්න මම ඕගොල්ලන්ට කිව්වා මගේ ප්‍රසන්ටේෂන් එකේදී මම මේ PowerPoint එකක් හදන්නේ කොහොමද කියන එක නෙමෙයි කතා කරන්නේ මම කතා කරේ යම්කිසි පරේක්ෂකයෙක් තමන්ගේ පරේක්ෂණය තුළින් හොයාගත්ත සාරාංශය ලෝකෙට කියනවා නම් කියන්න තියෙන ක්‍රමවේදය මොකක්ද? ඒකේ අවධාරණය කළ යුතු කරුණු කාරණා ටික මොකක්ද කියන එක. ඒත් එක්කලා මේ මගේ PowerPoint එක මම අඩුපාඩු තියලා හැදුවා. හැදුපු හේතුව ඔයාලාට කියලා දෙන්න මේක මීට වඩා ලස්සන කරන්න ඕනේ. කොහොමද ලස්සන කරන්නේ? බෑග්ග්‍රවුන්ඩ් එක. බෑග්ග්‍රවුන්ඩ් කලර් එකයි අකුරුයි අපි හිතන්න ඕන මේක කියවන පිරිසක් කෙනෙක් කියවන පිරිසට ගැලපෙයි මේ පිරිසට අදහසක් යන විදිහට ඒ නිසා ඔකුල් ඇනිමේෂන් පාවිච්චි කරන්න ෆොටෝ පාවිච්චි කරන්න වීඩියෝ පාවිච්චි හැබැයි අනවශ්‍ය විදිහට නෙමෙයි තමන්ගේ තර්කයට තමන්ගේ මාතෘකාවට ගැලපෙන ආකාරයෙන් කාල කළමනාකරණයකින් යුතුව සහ ඊටාම ආකර්ශනීය මට්ටමින් right ලොකු ටෙක්ස්ට් පාවිච්චි කරන්න එපා මම ඒගොල්ලන්ට කිව්වා ලොකු ටෙක්ස්ට් එපා තාර්කික ගලා යාම පෙන්වන ආකාරයේ විදිහට ගෙනියන්න අකුරු පාවිච්චි කරන්න අකුරු පාවිච්චි කරද්දී අපි ප්‍රධාන මාතෘකා ලොකු අකුරු වලින් ගන්න ඒව සෙන්ටර් කරන්න ඒ වගේ කලර් කන්ට්‍රාස්ටිං එකක් කරනවා නම් කරන්න ඒක හයිලයිට් වෙන විදිහට right right ගැටලු මොන හරි තියෙනවද ළමයි අපි කතා කරමු අපිට තව කාලය තියෙනවා qualitative method and material analyze madam කියපු method නෙමෙයි. හරි. මෙහෙමයි ළමයි. ඇත්තටම හවසට ඕගොල්ලන්ට කතා කරනවා අපේ මේ සාන්ත සර් ඕගොල්ලන්ට පැහැදිලි කරයි සමාජීය විද්‍යාවන් වලදී භාවිතා කරන ක්‍රමවේදයට අනුව කරපු පරීක්ෂණයක අපි ඉදිරිපත් කරන විදිය. මේකේ මේ මම දීපු මොඩල් එකේ ලොකු වෙනසක් නැහැ. හරිද? මම අර කියපු finding results discussion කියලා කතා කරපු ස්ලයිඩ් එකේදී ඕගොල්ලෝ ස්ලයිඩ් 4-5ක් අරගෙන පැහැදිලි කරන්න මොකක්ද ඔයාගේ ක්‍රමවේදය මොකක්ද ඔයාගේ නියැන්දිය මොකක්ද කොහෙද ඔයා එක කළේ කොච්චර ප්‍රමාණයක්ද භාවිතා කරේ ඒකේ කාල පරාසය ඒත් එක්කලා ඔයා data gathering කරපු නැත්නම් තොරතුරු එකතු කරපු ක්‍රමය මොකක්ද ප්‍රශ්නාවලි ක්‍රමයක්ද මොකක්ද ඒකින් ඔයා ගත්ත තොරතුරු ඔයා විශ්ලේෂණය කරේ කුමන ක්‍රමයක් යටතේද එක පැහැදිලි කරන්න. ඊට පස්සේ ඒ ලබාගත් දත්ත අනුව ඔබ විසින් කරපු විශ්ලේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් chart වලින් pie chart වලින් ඔය ඕන විදිහකින් ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරලා මං කිව්ව විදිහට නිගමනයට එන්න. පුංචි වෙනසයි තියෙන්නේ. වෙනස තමයි මං අර මේ කියපු මෙතඩ් එක යටතේ තමයි අපි සාමාන්‍ය ඕනෑම පරීක්ෂණයක් ඉදිරිපත් කරන්නේ. එකම දේ මේ මානව සාස්ත්‍ර විෂයන් යටතේ සමහර අය හිතනවා අපිට තියෙන ලොකු ටෙක්ස් මේකට ගේනවා. සමහර අය හිතනවා ඇත්තට අපිට ලොකු මෙතඩොලොජි එකක් නැහැ. ඒ මෙතඩොලොජි එක මොකක්ද කියලා highlight කරන්න දන්නේ නැහැ. ඒ නිසා සමහර පරීක්ෂණවලදී කියනවා මේ ඔයා පරීක්ෂණය කරාට මේකේ මේ මෙතඩොලොජි එකක් නැහැ නේ කියලා සමහර අය ඔබට විරුද්ධව සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේදී ඔබට පැහැදිලි කරන්න පුළුවන් අපේ ක්‍රමයේදී මෙන්න මේක මේ ක්‍රමයට අනුව තමයි මම මේ කන්ක්ලූෂන් එකට ආවේ කියලා. right? තව මොනවද තියෙන්නේ ළමයි? ඊළඟට ඕගොල්ලෝ PowerPoint ගැන කතා කරුවොත් ඕගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් එක ගැන ඕගොල්ලන්ට ඔන්ලයින් ගිහලා ඕන තරම් එක්සර්සයිස් තියෙන ඕන තරම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙන ඕන තරම් ඩිසයින් තියෙනවා. ඔගොල්ලෝ තනියෙන් ඒක හොයන්න. හැබැයි මේ ඩිසයින් හොයනකොට ඕගොල්ලෝ කල්පනා කරන්න මම අර කියපු කාරණා ටික. එකක් මේක අවුට් අපියරන්ස් එක. අපි බුද්ධිමත් සමාජයකට ගෙනියන්නේ. එතකොට ඒ සමාජයේ ඒ ඇස් ටික අපි එකතු කරගන්න නම් වර්ණ භාවිතය
අපි ඒකේ සිම්බල් පාවිච්චි කරනවා නම් ඒ වගේ තාර්කික ගලා යාමක් අපි හදනවා නම් කොහොමද? ඊළඟට අපි වීඩියෝ එකක් ෆොටෝ එකක් පාවිච්චි කරනවා නම් අදාළ තැනට අදාළ විදිහට අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ භාෂාව. යම් යම් අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්. එතකොට ඒව හිතන් ඕගොල්ලෝ හොඳටම හිතන්න. හිතලා හොඳ ස්ලයිඩ් 10කට වගේ 12කට වගේ හදාගන්න. කාලෙත් එක්ක තියෙන දෙයක්. කාලේ විනාඩි 10 නම් 10යි. 15 නම් 12ක් 13ක් හදාගන්න. ඊළඟට ඕගොල්ලෝ ප්‍රිපෙයාර් කරලා හොඳටම යන්න ස්ලයිඩ් කියවන්න යන්න එපා. විශේෂයෙන් අපේ විෂයන් වලදී ස්ලයිඩ් වලට එන ප්‍රමාණය වැඩි. මොකද අපේ කන්ක්ලූෂන් එකක් කියලා කියන්නේ සෑහෙන ඊළඟට අපේ චැප්ටර්ස් වල එන්නේ ගොඩාක් දේවල්. හැබැයි අපිට සමාජීය විද්‍යාවන් යටතේදී ඒක පොඩි වෙනස්කමක් තියෙනවා. right? වෙන මොන හරි ගැටලු තියෙනවද ළමයි? ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බද? ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බද? මම මේ දැනුයි දැක්කේ. ඔයගලන්ට අහන්න දෙයක් තියෙනවා නම් අපි කතා කරමු. ව්‍යුහේ එහෙම නැත්නම් මම ඔයගලන්ට මගේ පරීක්ෂණයක් අරගෙන මම පරීක්ෂණයේ ඉදිරිපත් කරලා තියෙන විදිය ෂෙයා කරන්න මම කැමති වුණේ නැහැ. මොකද මට ඕනා ඔයාලා ඊට වඩා හොඳට හිතලා මම මේ කියපු අදහස් විවේචනයන් එක්ක හොඳට හිතලා ඔයගොල්ලෝ හොඳ එකක් හදන්න. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ලියපු පරීක්ෂණය හොඳට කියවලා ඒක තුලින් ඔයාලට ගන්න පුළුවන් දේවල් මොකක්ද කියලා ඔයගොල්ලෝ අරගෙන ඒක ඉදිරිපත් කරමු. මොකද qualitative method එක use කරන්න පුළුවන් නේද humanities? Of course. quantitative අපි පාවිච්චි කරන්නේ නැහැ. qualitative පාවිච්චි කරමු. මොකද අපි සංකල්පීය විග්‍රහයන් කරන්නේ. මම අර කියපු කතන්දර හතරක් තිබ්බනේ historic method එකයි textual criticism එකයි ඊළඟට synoptic එකයි ඒ conceptual elucidation මේ ඔක්කොම ඇවිල්ලා qualitative මේක qualitative right සමහරට ඔයගොල්ලෝ පළවෙනි වතාවට ඒක ඇහුවත් දන්නේ නැහැ ඒක qualitative. ඒතර qualitative ක්‍රමයේදී අපි භාවිතා කරන්නේ සංකල්ප නිර්වචනයන් මතවාදයන් ඒව එකතු කරලා ගන්න ක්‍රමයක්. මෙතනදී අපිට යම්කිසි විශ්ලේෂී ක්‍රමයක් යටතේ එම අදහස් මතවාදයන් අපිට ගන්න පුළුවන්. හැබැයි අපි සමාජ විද්‍යාවේදී ක්වොලිටේටිව් ක්‍රමේ භාවිතා කරනකොට හුඟක් දුරට අපි යම් ආකල්ප පිළිබඳ ආකල්ප වලට වෙයිට් එකක් දීලා ඒ ආකල්ප විශ්ලේෂණයකට අපි යනවා. හැබැයි සමහර මානව ශාස්ත්‍ර විෂයන් වලදී අපිට එවැනි අදහස් එකතු කිරීමකින් කරපු ක්වොලිටේටිව් ඇනලිසිස් එකට වඩා සංකල්පීය විග්‍රහයකට අපි යනවා. අපි කියන එකට ඇනලිටික් විශ්ලේෂී ක්‍රමවේදය කියලා. right? නමුත් අපිට මානව ශාස්ත්‍ර වලදී මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. අපි කිව්වා මම ඒගොල්ලන්ට කිව්වා මික්ස් මෙතඩ් එක කියන්නේ අපිට ක්වොලිටේටිව් ප්‍රමාණයත් ක්වොන්ටිටේටිව්ත් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. සමහර දේවල් සම්බන්ධයෙන් අපි සර්වේ එකක් කරලා බලනවා. එතකොට අපි හිතමු යම් නර්තනයක් පිළිබඳ කතක් කොයි මොන හරි එකක් කියමු ගේ ගැන සමාජ ආකල්පය ගැන අපි සර්වේ එකක් කරනවා. අපිට කරන්න පුළුවන්. එතකොට අපිට මික්ස් මෙතඩ් එක දාලා අර ඩේටා එකතු කරලා එක එකාගේ ආකල්ප ගන්න විශ්ලේෂණයක් ගන්න පුළුවන්. බෑ කියලා නෑ. එහෙම එකක් නෙවෙයි වැරදිට තේරුම් ගන්න එපා. right? මොකද්ද මැඩම් මුල් ස්ලයිඩ් එකට මොනවද දාන්න ඕන? right. මුල් ස්ලයිඩ් එකනේ මම ඔයගලන්ට කියේ පළවෙනි එකේ ටයිටල් එක කියලා. හරිද? පළවෙනි ස්ලයිඩ් එකේ ඔයගොල්ලෝ දාන්න ඕන ඔයගොල්ලන්ගේ පරීක්ෂණයේ මාතෘකාව. තාම පැහැදිලිව ආකර්ෂණීය විදියට ටිකක් ලොකු අකුරෙන්. ඊට පස්සේ පුංචියට පල්ලහින් දාගන්න ඔයාගේ නම. ඕනනම් ඉන්ඩෙක්ස් නම්බර් එක ඕනේ නැත්නම් නම තිබ්බහම ඇති. ඊළඟට අධ්‍යනාංශය මොකක්ද? මොකක්ද අධ්‍යනාංශය? ඊළඟට ඩේට් එක දාන්න. ඊට අමතරව ඕන තව දේවල් ඕන නම් දාගන්න. නමුත් අපි සාමාන්‍යයෙන් දාන්නේ තමන් පිළිබඳ මාතෘකාව පිළිබඳ අවබෝධයක් දෙන්න ඕන තමන් කවුද? තමන්ගේ නම. තමන් මොන
ආයතනයක්ද නියෝජනය කරන්නේ. ඒ ටික තමයි පළවෙනි එකේ එනවා. දෙවෙනි ස්ලයිඩ් එකේදී ඕගොල්ලන්ගේ අන්තර්ගතය ගැන කතා කරන්න පුළුවන්. මම මගේ මේ සමස්ත රිසර්ච් එකේ නැත්නම් ප්‍රසන්ටේෂන් එකේ අන්තර්ගතය කියන එකත් ගන්න පුළුවන්. පදහන එකෙන් මම කතා කරනවා හැඳින්වීම, දෙවෙනි එකෙන් මගේ මෙතඩොලොජි එක, තුන්වෙනි එකෙන් මගේ ඩිස්කෂන් එක, කන්ක්ලූෂන්. එහෙම කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට යන හැබැයි අර ඉන්ට්‍රොඩක්ෂන් කියන එකේදී ඔයගොල්ලෝ පැහැදිලිවම කියන්න ඕන අරමුණ, පරිශන ගැටලුව, උපන්යාසය මොකක්ද? ඊළඟට ලිටරචර් රිවිව් එක, තමන් භාවිතා කරන සම්පත්, ඒ සම්පත් කොයි විදිහටද විශ්ලේෂණය කරගත්තේ, ඒ අනුසාරයෙන් තමන් පැමිණි උපන්යාසය පිළිබඳව, ඒත් එක්කලා ස්කෝප් එක, ඒරියා එක මොකක්ද, ඒ රිසර්ච් එකේ වැදගත්කම, මේ කියන කාරණාවන් අපි කියන සමස්ත රිසර්ච් එකේම තාර්කිකත්වය තමයි අපි හැඳින්වීම කියන එකේදී කතා කරන්නේ. මෙතඩොලොජි කියන එකේදී ඕගොල්ලන්ට ඕන විදිහට කතා කරන්න පුළුවන්. ඕගොල්ලෝ භාවිතා කරන මික්ස් මෙතඩ් එක නම් ඕගොල්ලෝ දාන්න. ක්වොන්ටිටේටිව් ක්වොලිටේටිව් කියන දෙකම භාවිතා කරා. භාවිතා කරපුවා මම ක්වොන්ටිටේටිව් මේ විදිහට ගියේ, ක්වොලිටේටිව් මේ විදිහට ගියේ. ඊට පස්සේ මම දත්ත විශ්ලේෂණය කරා. දත්ත විශ්ලේෂණය කරේ මේ ආකාරයෙන්. එහෙම යන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඕගොල්ලන්ට අද පැහැදිලි කරු විශේෂයෙන්ම දර්ශනයන්, ඉතිහාසයන්, සාහිත්‍යයන් වගේ විෂයන් වලදී අපි භාවිතා කරන ක්‍රම. මේ ක්‍රම වලින් මෙන්න මේ ක්‍රමයේ මම මේ භාවිතා කරා. ටෙක්ස්චුවල් ස්ටඩි එකක් නම් මෙන්න මේ පොත තමයි මම ගත්තේ. ඒ පොත පිළිබඳව මම විශ්ලේෂණයක් මම කරන්නේ. හරි? එතකොට ඒක පැහැදිලි. ඕගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් ගන්න තීරණය වෙන්නේ ළමයි ඕගොල්ලන්ට දෙන වෙලාවන්න. සාමාන්‍ය විනාඩි 10ක් දෙනවා නම් මම කරන්නේ ස්ලයිඩ් 10ක් හදනවා. හරිද? පළවෙනි එක ටයිටල් එකෙන් ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ අතුලේ වගේ සාමාන්‍යයෙන් විනාඩි 9කට ඉවර කරන්න පුළුවන් විදිහට ස්ලයිඩ් 10ක් හදනවා. ડોક્ટર ආශා. ડોક્ટર ආශා. ડોક્ટર ආශා. ඔව් කතා කරනවා. විනාඩි 15ක් දෙනවා ડોક્ટર ආශා ළමයින්ට. 15ක් දෙනවනේ. හරි. එහෙනම් ඕන දැන් ඕගොල්ලන්ට වෙලාව ආවනේ. විනාඩි 15ක් දෙනවා නම් ළමයි ඕගොල්ලෝ මෙහෙම කරන්න. 15ක් දෙනවා නම් කෙනෙක්ට පුළුවන් නම් 15ක්ම හදාගන්න. නැත්නම් 14කට හදන්න. හරි? එතකොට ඕගොල්ලෝ කරන්න ඕන පළවෙනි ස්ලයිඩ් එක එකයි. ඒකේ ටයිටල් එක. තමන්ගේ නම, අධ්‍යනාංශය. දෙවෙනි එකේ ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලන්ගේ රිසර්ච් එකේ අන්තර්ගතය, එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකේ අන්තර්ගතය කෙටියෙන් ලිව්වට කමක් නැහැ. මොනවද ඕගොල්ලෝ කතා කරන්නේ? ඊට පස්සේ පැහැදිලිවම ඉන්ට්‍රොඩක්ෂන් කියන එක. ඉන්ට්‍රොඩක්ෂන් කියන එකේ ඕගොල්ලන්ට ස්ලයිඩ් 2ක් 3ක් 4ක් යන්න පුළුවන්. හරි? 5ක් ගියත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකේ ඕනාට වඩා ටෙක්ස්ට් එකතු කරගන්න නැහැ ඒකෙදි ඕගොල්ලෝ කතා කරන්න ඕනේ පැහැදිලිවම ඒ ස්ලයිඩ් 4 හෝ 5 තුල හැඳින්වීමට අදාළ කොටස, මාතෘකාවේ අරමුණ පැහැදිලි කරන්න ඕන. ඊට පස්සේ උපාරමුණු තියෙන උපාරමුණු ටික පැහැදිලි කරන්න ඕන. පරිශන ගැටලුව පැහැදිලි කරන්න ඕන. ඒකේ උපන්යාසය මොකක්ද? ඊළඟට ඒ අධ්‍යයනයේ තියෙන වැදගත්කම සහ අධ්‍යයන ශීර්ෂය. මේකේ පුංචි රෂනාල් එකේ පොඩි වෙනසක් වුණාට කමක් නැහැ. නමුත් මේ තියෙන කොටස් ටික පැහැදිලිවම තියෙන්න ඕන. ඒක තමයි අපි ගත්තොත් එහෙම අපේ රිසර්ච් එකේ හරය ළමයි. ඒක හાર્ට් එක. හොඳ අරමුණක් තියෙනවා නම්, හොඳ අරමුණක් වටා ගොඩ නැගුණු උපන්යාසයක් තියෙනවා නම්, ඒ හොඳ පැහැදිලි අරමුණකට ඔගොල්ලෝ යම්කිසි විශේෂ ශේෂ්ත්‍රයක් එකට එකතු කරලා ගනුදෙනු කරනවා නම්, ඒ අරමුණට අදාළ වුණු සාහිත්‍ය විමර්ශනයකින් ඔගොල්ලෝ ගොඩනගාගෙන තියෙනවා නම්, ඒ පරිශ්‍රණයේ වපසරිය, මං කියන්නේ ස්කෝප් එක ගොඩනගාගෙන තියෙන ඊ ටික ස්ලයිඩ් 3කින් හෝ 4කින් පැහැදිලි කරන්න. විනාඩි 15ක් දෙනවා හරි වටිනවා. ඔයගොල්ලෝ ස්ලයිඩ් 5කින් කියන්න පුළුවන්. ඊළඟට මෙතඩොලොජි පාර්ට් එක. මෙතඩොලොජි පාර්ට් එක ඒක රඳා පවතින්නේ ඕගොල්ලන්ගේ පරිශ්‍රණයේ භාවිතා කරපු ක්‍රමවේදය අනුව. සමහරවිට දැන් මේකේ ඉන්නවා මික්ස් මෙතඩ් එක පාවිච්චි කළා. සමහර අය ඉන්නවා ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් මෙතඩ් එකත් පාවිච්චි කරලා තියෙනවා. සමහර අය ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් පාවිච්චි කරලා තියෙනවා. සමහරවිට මේ පාවිච්චි කරලා තියෙන මෙතඩ් එක අනුව සමහරවිට ස්ලයිඩ් 2ක් වෙන්න පුළුවන්, 3ක් වෙන්න පුළුවන්, 4ක් වෙන්නත් පුළුවන්. හරි?
සාමාන්‍ය සරල මෙතඩ් එකකට ගිහින් තියෙනවා නම් එකක් තිබ්බහම ඇති. නැත්නම් දෙකකින් ඉවර කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ ඊට වඩා පරීක්ෂණාත්මක සමාජීය විද්‍යාවන්හි භාවිතා කරන පරීක්ෂණ ක්‍රමවේදයක් භාවිතා කරලා තියෙනවා නම් ඕගොල්ලෝ ස්ලයිඩ් 3කින් හෝ 4කින් ඉදිරිපත් කරන්න. ඈ මොනවද ඒකද කතා කරන්න? මෙතඩොලොජි එක. මොකක්ද පාවිච්චි කරන මෙතඩොලොජි එක? qualitative and quantitative. qualitative නම් මොකක්ද? quantitative නම් මොකක්ද? මොකක්ද quantitative නම් නියදිය කොහේද ලොකේෂන් එක මොකක්ද කොච්චර ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයේ තොරතුරු මැනීමට භාවිතා කරපු ටූල් එක මොකක්ද පරීක්ෂණ කියන්නේ ප්‍රශ්නාවලියක්ද ඉන්ටර්වියුද ඔබ්සර්වේෂන්ස්ද කේස් ස්ටඩීද කේස් ස්ටඩි නම් කේස් ස්ටඩි කීයක්ද ඊට පස්සේ ඒක ඇනලයිස් කරපු විදිය ඒ ඩේටා ටික තමන් විශ්ලේෂණය කරේ මොන ක්‍රමයකින්ද අද ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන් සමාජ විද්‍යාවේ අද හවුස් එකට හිටියොත් සර් කතා කරයි අපි අර ඇනලිසිස් මෙතඩ් කීපයක් තියෙනවා විශේෂයෙන්ම ස්ටැටිස්ටිකල් ඇනලිසිස් මෙතඩ්. ඒකට මේ මෙතඩ් එක පාවිච්චි කරන්න ඔයාලා දාන්න මේ මෙතඩ් එක පාවිච්චි කළා මම ගත්තේ මෙන්න මේ ඩේටා ටික. ඒක තමයි තමන්ගේ ෆයින්ඩින්ග්ස් වලට යනවා රිසල්ට්ස් වලට ගෙනියන්නේ ඒක. අරකේ මෙතඩ් එක කියනවා රිසල්ට්ස් කියන එකේ ගෙනියන්නේ ඒක. මම මේ අහවල් ගම ආශ්‍රය කරගෙන කරපු මේ පරීක්ෂණයේදී මෙන්න මට ආව දත්ත ටික 150ක මේක 20ක් මේ ප්‍රශ්නේ 100 ඉතුරු 30 මෙහෙම කියලා ඕගොල්ලෝ හොඳ ඇනලිසිස් එකක් ඕගොල්ලන්ට chart පාවිච්චි කරලා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මම මේ පැත්ත ගැන කතා නොකර හේතුව තමයි මාව ලිමිට් කරලා තිබ්බා මේ humanities වලට අදාළව කතා කරන්න කියලා right මොකද හවසේ ගැන ඕගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එකක් තව තියෙන නිසා ඒ නිසා ඕගොල්ලෝ මම සාමාන්‍යයෙන් කරන දෙයක් තියෙනවා මම ස්ලයිඩ් 7ක්ද 8ක්ද 10ක්ද හදන්නේ මම ඒක හදලා මම දෙපාරක් විතර බලනවා ස්ලයිඩ් ටික යවන්න කොච්චර වෙලාවක් යනවද නිකන් ස්ලයිඩ් ටික කියවන්න කොච්චර වෙලාවක් යනවද හරි ඊට පස්සේ මම ඒක ඩෙමොන්ස්ට්‍රේට් කරද්දී අපේ පරීක්ෂණයේ අත්දැකීම් අනුව සමහරවිට වැඩිපුර කාලයක් ගත වෙනවා අපි ඒක පැහැදිලි කරන්න හරි ඒ නිසා ඩිස්කෂන් එකකටත් වෙලාවක් පොඩ්ඩක් තියාගන්න ඕගොල්ලෝ විනාඩි 15කට එන්න 15කින් හුඟා කොඳ කාලයක් හරි ඒ නිසා මම නම් කියන්නේ ස්ලයිඩ් 14කට වගේ 13ක් 14ක් ඇතුළත ඔයගොල්ලෝ මැනේජ් කරන්න පුළුවන් 15ක්ම දාගත්තොත් සමහර විට වැඩි වෙන්නත් තියෙනවා නමුත් එකකට එක ගානේ දීලා 15කට යන්න බැරි කමක් නැහැ හැබැයි මම අර කියපු අන්තර්ගතයන් තියෙන මාතෘකාව අන්තර්ගතයන් ඊළඟට හැඳින්වීම ක්‍රමවේදය ඊළඟට results discussion conclusion acknowledgement මේ ටික තමයි කවුරු කොහොම කළත් ලෝකෙ කොහෙද ගිහිල්ලා අපි ඉදිරිපත් කරන්න තියෙන දේ. එකම දේ තමයි අපි ඉදිරිපත් කරන රටාව. ඊළඟට අපේ ඉදිරිපත් කිරීමේ විලාසයන්. ඊළඟට අපි PowerPoint එකක් හදනවා නම් PowerPoint එකේ 150ක බේස් එකක් තියෙනවා. PowerPoint එක ඉතා පැහැදිලි. හොඳ color combination එකක් තියෙනවා. අකුරු කාටත් කියවන්න පුළුවන් පැහැදිලි අකුරු තියෙන. ලොකු ටෙක්ස්ට් දාන්න නැතුව අවශ්‍ය දේ ඊටාම ලස්සනට ඉදිරිපත් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන්. මම කිව්වා ෆොටෝ, වීඩියෝ මේ වගේ දේවල් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඔයාලා පරීක්ෂණ දාලා උදාහරණයක් විදිහට ඕගොල්ලෝ එළියට ගිහිල්ලා මොකක් හරි සමාජ කණ්ඩායමක් ගැන මොන හරි කරා නම් ඒකත් ෆොටෝස් තියෙන්න පුළුවන්, වීඩියෝ තියෙන්න පුළුවන්. ඒව ගන්න. ඒව දාන්න. ඒව දාලා ඕගොල්ලෝ පැහැදිලි කරන්න. අපිට අවශ්‍ය වෙන්නේ මේ දේ. අපිට අවශ්‍ය වෙන්නේ මෙයා රිසර්ච් කෙනෙක් විදිහට කොච්චර පරිචයක් ලබාගෙන තියනවද මේ රිසර්ච් එක පිටිපස්සේ. ඒක අලුත් දෙයක් වෙන්න ඕනේ. ඉතින් අපිට නිගමනයෙන් අපි පැහැදිලි කරගන්නවා මෙයා මේක දිහා බලලා තියෙන ඉතාලම තාර්කිකව. ඒ වගේම නව්‍ය විදිහට. ඊළඟට මෙයාට පුළුවන්කම තියෙනවා මේ හොයාගත්ත කාරණා තව රිසර්ච් එකකට බෑග්ග්‍රවුන්ඩ් එකක් සපයන්න. මෙන්න මේ කියන කාරණා ටික තමයි සමස්ත කතාවේදී ඉදිරිපත් වෙන්න තියෙන්නේ. හරි? තව මොනවද තියෙනවද ළමයි? ඔයගොල්ලෝ අහන්න ප්‍රශ්න කිසි ගැටලුවක් නැහැ. අපිට තව විනාඩි 10ක් තියෙනවා. පැහැදිලි කරගන්න දෙයක් මගේ අතින් කියවෙච්ච නැති දෙයක්. ඊළඟට ඔයාලා හැමතිස්සෙම ඔයාලගේ ටැලන්ට් එක පෙන්නන්න. ඒකයි අපට ඕනේ. නැතුව මෙයා මෙන්න මේ විදිහට හදලා දෙවි මාත් ඒ විදිහට යන එහෙම ඕනේ නැහැ. ඔයාලගේ ටැලන්ට් එක පෙන්නන්න. ඔයාලට තව මොනවද මේකේ කරන්න පුළුවන්?
මම අර කියපු ප්‍රධාන කම්පොනන්ට් ටික ප්‍රධාන කාරණා ටික එකතු කරලා ඔයගොල්ලෝ යාළුවගේ දේ වඩාත් හොඳින් ඉදිරිපත් කරන්න විදිහක් හදන්න. ඇත්තටම ඇක්නොලෙජ්මන්ට් එකේදී අපි රිසර්ච් එක ගත්තාම අපි රිසර්ච් එකේදී ගොඩාක් පොත් පාවිච්චි කරනවා. දැන් මම පාවිච්චි කරනවා මගේ රිසර්ච් වල සාමාන්‍යයෙන් පිටු 15 20 පොත් තියෙනවා. අනිවාර්යෙන් කියවපුවා. හරිද? ඇත්තටම අපි ප්‍රසන්ටේෂන් එකකදී ප්‍රධාන වශයෙන් අපි පොත් 5ක් වගේ කොටසක් දැම්මම ඇති. හරිද? ඊට අමතරව ඕගොල්ලෝ දැන් සමහරලාට මෙහෙම තියෙනවානේ. ඕගොල්ලෝ කොහේ හරි ගිහිල්ලා තොරතුරු එකතු කර ගන්නවා. අපි තුමු ගමක ගිහිල්ලා කියලා. ගම ගිහිල්ලා තොරතුරු ගමේදී අපිට හම්බ වෙච්ච අපිට අදහස් දීපු එහෙමයි ඉන්නවා. අපි ඒගොල්ලන්වත් ඇක්නොලෙජ් කරමු. පොත් විතරක් නේ. උතන මම රිෆරන්සස් කියන එකම නෙමෙයි උතන බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම. අපිට එහෙම තොරතුරු දීපු කවුරු හරි නම් අපි යාළුව ඇක්නොලෙජ් කරනවා. ආයතනයක් නම් අපි කියන අහවල් ආයතන යුනිසෙෆ් එක මට මේවා දුන්නා. එතන මම ඇක්නොලෙජ් කරනවා යුනිසෙෆ් එක. මම ඇක්නොලෙජ් කරනවා ප්‍රාදේශීය සභාව. ගාල්ල ප්‍රාදේශීය සභාව. හරි නගර සභාව. ඊට අමතරව පොත් වශයෙන් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරපුවා. අපි හිතමු අපි කාගේ හරි පොතක් පිළිබඳ විමර්ශනය කර මේ විමසීමක් විශ්ලේෂණයක් කරන පරීක්ෂණය කියලා. එහෙමනම් යාගේ අදාළ ටෙක්ස්ට් එක ඒ ටෙක්ස්ට් එක සම්බන්ධයෙන් ලියලා තියෙන අනිකුත් විවේචන සඳහන් පොත්පත් ටික ඒ වගේ කීපයක් හරි අපි ඒකට ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් එතනින් අර ඇක්නොලෙජ්මන්ට් එකෙන් අයින් කරන්නේ නැහැ. ඒක අපි තියෙන ඇක්නොලෙජ්මන්ට් එක පිටිපස්සේ තියෙන්නේ අපිට සපෝට් කරපු අය පිළිබඳව අපි දාන්නේ. සමහරවිට සුපර්වයිසර් දානවා. ප්‍රශ්නයක් නැහැ. ඩිෆරන්ස් නෙමෙයි. ඒකේ කම්පොනන්ට් කීපයක් තියෙනවා. එකක් තමයි Tamanට උදව් කරපු Tamanට තොරතුරු දීප ආයතන ඇක්නොලෙජ් කරන එක. Tamanට තොරතුරු උදව් දීලා සපෝට් කරපු පුද්ගලයා ඇක්නොලෙජ් කරන. ඊළඟට අපේ රෙෆරන්ස් ටික. ඒකෙන් පොත් 5ක් වගේ ප්‍රමාණයක් ප්‍රසන්ටේෂන් එකට දාන්න. නැත්නම් ඉතින් ඔයගලන්ට ස්ලයිඩ් එකකට ගන්න පුළුවන් නම් පොත් 10ක් 10 දාන්න. ඒක ප්‍රශ්නයක්. නමුත් අර සමස්තයම ගන්න අවශ්‍ය නැහැ. මොකද අපි අපේ රිසර්ච් තීසිස් එක අපි බාර දීලා තියෙනවා. ඒතකොට තීසිස් එකේ අපි දාලා තියෙනවා. අපි දාලා තියෙනවා ෆුට්නෝට් දාලා තියෙනවා ක්ලෝස් රිෆරන්ස් දාලා තියෙනවා ඔය ඔක්කොම සයිටේෂන් කරලා තියෙනවා ඔක්කොම අපි කරලා තියෙන්නේ. මේකෙදි අපි පෙන්නන්නේ අපි ඒ කරපු පරිශ්‍රණයේ සාරය සමාජයට දෙන්නේ. එතකොට අපි ඒකෙදි අර කියපු රෂනල් එක ඇතුලේ අපි පෙන්නනවා අපි මෙහිමයි අපි මේ පරිශ්‍රණයේ මේ ආයතන වල සහාය ඇතුව මේ පුද්ගලයන්ගේ සහාය ඇතුව මේ ප්‍රධාන වශයෙන් මේ පොත්පත් එහෙම නැත්නම් මේ රිපෝට් සමහරලාට ඉතාලම රහසිගත රිපෝට් අපිට එහෙම දෙන්නේ නැහැ. හැබැයි යම් ආයතනයක් අපිට කියන හරි අපි මේ රිපෝට් එක දෙනවා. හැබැයි ඔයා මේවා දාන්න බෑ. සයිට් කරන්න බෑ. අන්න ඒ වගේ ඉන්ටෙලෙක්චුවල් හොනස්ටි එක සමහරලාට කියන අපි මේවා දෙනවා. ඔයා අපේ ආයතනය මෙන්ෂන් කරන්න. ඒකට අපි ආයතනය දානවා. පරිවාසික අර මොකක් හරි. ඔව් ඔයගොල්ලන්ගේ කන්ක්ලූෂන් මම අර ඉම්ප්ලිකේෂන් and කන්ක්ලූෂන් කියලා දැම්මේ ඒකත් එක තමයි. තමන්ගේ නිගමන සහ තමා විසින් කරන යෝජනා මේ පරීක්ෂණයේ පිටිපස්සේ තමයි යබාගත්තේ. ඒක තමයි ඔයගොල්ලන්ට කිව්වේ. ඒ කියන්නේ ෆර්දර් රිසර්ච් වලට, නව රිසර්ච් වලට අපේ තියෙන කන්ට්‍රිබියුෂන් එක. ඕනෑම පරීක්ෂණයක් ගත්තාම ඒ පරීක්ෂණයේ අවසානයේ අපිට අදහසක් එනවා. මේක නෙමෙයි. තව මේ පැත්තේ මේ විදිහේ පරීක්ෂණ කරන්න. මේ විදිහේ. ඒකට තමයි අපිට මේක තවත් ඉස්සරහට යන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ කන්ක්ලූෂන් ඇතුලේ දාන්න. කන්ක්ලූෂන් එක කියලා කියන්නේ නැත්නම් කන්ක්ලූෂන් and recommendation නැත්නම් implication and conclusion ඒ ඕන වචනකින් පාවිච්චි කරන්න. නිගමන හා යෝජනා කියන වචනෙන් ඔයගොල්ලෝ යන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් ස්ලයිඩ් 3ක් හෝ 4ක් පාවිච්චි කරන්න. කන්ක්ලූෂන් එක දාලා යෝජනා ටික දාන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මම අර ඒක ඇතුළටම තියලා කතා කරේ. අපි ඒක අර වෙනම මේ chapter එකකින් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. right තව මොන හරි තියනවද දරුවනේ? කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මෙන්ඩි සර්ට තියෙනවා තව මගේ අතින් කියපු නැති දේවල් මොනවා හරි කියවන්න ඔයාගේ ගෲප් එකට. එහෙම දෙයක් නැහැ. මම හිතන්නේ ඔක්කොම ටික නිවැරදිව කියවන ඇත්තම ළමයෙකුට අපි ස්ට්‍රක්චර් එකක් දෙන්න බෑ අපිට. මොකද ඒක රිසර්ච් එකෙන් වෙනස් වෙලා යනවා. අපිට ටොපික් එකකින් ටොපික් වෙනස් වෙලා යනවා ඒක.
එයාගේ අයිඩියා එකේ අපි දන්නේ නැහැ මොකක්ද මේ රිසර්ච් ප්‍රොබ්ලම් එකකින් වෙනස් වෙලා යනවා. ඉතින් ඔබතුමී ඒක මෙන්ෂන් කළේ ඒක හරි. ඒක ළමයි තමයි පොඩ්ඩක් ඒක අවධානය යොමු කරලා අත්තර මෙහෙම දෙයක් තනින් හදන්නත් බෑ. ෆස්ට් ටයිම් ඔයගේ සුපර්වයිසර් ඉන්නවා සුපර්වයිසර්ට එක පෙන්නලා මේ සුපර්වයිසර් ඩිස්කස් කරලා මොකද හදන්න පුළුවන් පොඩට සුපර්වයිසර් අපි ડોක්ටර් ආෂා ඇබ්ස්ට්‍රැක්ට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට ඉතින් සුපර්වයිසර් පෙන්නලා මේක හදාගත්තාට දැන් ළමයිනේ මේ කිසිම දෙයක් රිසර්ච් එකේදී අපිට තනියම හිතලා තනියම දෙයක් කරගන්න බෑ. අපිට සුපර්වයිසර් කෙනෙක් ඉන්නේ ඒකටම තමයි. මේ ડોක්ටර් ආෂාට පුළුවන් ડોක්ටර් ආෂාගේ ළමයින්ගේ මොන හරි තියෙනවා නම් ඒ සුපර්වයිස් කරනවා. ඒක කන ඔයාලා දෙන්න පුළුවන්. ඔයාලා ඕන කෙනෙක් කතා කරන්න. මට කියන්න ඕන කාරණා වුණේ ඊටාම පැහැදිලිව රිසර්ච් එකකදී අපි රිසර්ච් එකක් සමාජගත කරද්දී අපි මේ කොන්ෆරන්ස් එකක් කියන්නේ සමාජගත කිරීම. සමාජගත කිරීමේදී ප්‍රධාන වශයෙන් කිවිය යුතු කාරණා ටික තමයි මම අර කතා කරේ. ඒ කියන්නේ අපේ මාතෘකාව, ඊළඟට හැඳින්වීම, ක්‍රමවේදය, ඊළඟට අපේ finding results, ඊළඟට conclusion, acknowledgement, මෙන්න මේ කියන ටික ඕනේ. මේක සමාජ විද්‍යාවේ ගත්තත් අනිකුත් ධනාත්මක විද්‍යාවලින් ගත්තත් ඔය හැමෝගෙම එකයි. එකම දේ මානව ශාස්ත්‍ර විෂයේදී අපි වැඩි හරියක් ටෙක්ස්ට් පාවිච්චි කරනවා. ඒ ටෙක්ස්ට් පාවිච්චි කරනකොට අපි ටිකක් කෑර්ෆුල් වෙන්න ඕන. දෙවෙනි කාරණාව තමයි මානව ශාස්ත්‍ර විෂයේදී අපිට ගොඩාක් වීඩියෝ, ෆොටෝ ඒ වගේ අපි කරන දේ මොකද අපේ විෂයන් වල වේරියේෂන් එකක් තියෙනවා. සමහර ඒ වගේදී ක්වොලිටේටිව් විතරක් පාන, ක්වොන්ටිටේටිව් විතරක් පාන. සමහරට ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් කියන මික්ස් මෙතඩ් එක පාවිච්චි කරනවා. මේ දෙක අතර තමයි අපි යන්නේ. නේද? ඊළඟට මම අර ඔයගලන්ට කිව්ව මානව ශාස්ත්‍ර විෂයේදී භාවිතා කරන ක්‍රමවේද හතරක්. ඒක පැරණිම ක්‍රමවේද හතර. ඒකයිති වෙන්නේ අද ඇත්තටම මේ ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් කියලා බෙදීමක් කරන්න ගත්ත ඉතාලම මෑත ඉතිහාසයක් තුළ. එතකොට ඒක ඉස්සෙල්ලා මේව පැවතුණා. ඊට පස්සේ ඒක අපි අද මේ ක්වොලිටේටිව් කියන යටතට එකතු කරගෙන තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ගැන කලබලයක් වෙන්න එපා. මොකද සමහරලාට මම දැකපු පරීක්ෂණ මාතෘකාවන් වලදී ගිය අවුරුද්ද නැත් අපේ ළමයි ඉදිරිපත් කරනකොට ක්‍රමවේදී කියන දන එයා දාලා තිබ්බේ ලයිබ්‍රරි වලට ගියා, අරවා ගියා, මේ ගියා එහෙම කියලා. හරි? ඒකට මට හිතුණා ඇත්තටම එයාට අවබෝධය එයාලට අවබෝධයක් දීලා නැහැ. මේ සමාජ විද්‍යාව වගේම මානව ශාස්ත්‍ර විෂයේදී ක්‍රමවේදයක් තියෙන මේ විශ්ලේෂණාත්මක ක්‍රමයේ ගැන. හැබැයි දැන් හිතේ මෙයා ලියන ලයිබ්‍රරි එකට ගියා, අරවා ගියා කියලා නෙමෙයි දාන්නේ. එයා එහෙනම් දානවා මම මේ ටෙක්ස්ටුවල් ඇනාලිසිස් එක. එහෙම නැත්නම් මම මේ කන්සෙප්චුවල් ක්ලැරිෆිකේෂන් එක. හරි යන්නේ ඒ වගේ. වගේ වචන භාවිතය. ඒක ඊළඟට තමයි ඔගොල්ලෝ PowerPoint එකක් හදනකොට සම්පූර්ණයෙන්ම ඔගොල්ලන්ගේ නිදහස් මතවාද එළියට එන එකක් වෙන්න. හැබැයි ඒකේ කම්පොනන්ට් කීපයක් තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්ව දේ ආයෙ මතක් කරනවා නම් කලර්, අකුරු භාවිතය, ෆොටෝ පාවිච්චි කරනවා නම් ටෙක්ස්ට් වල අකුරු, ඊළඟට අපි මොනවා හරි මේ වීඩියෝ එකක් දානවනම් ඒකේ ක්වොලිටි එක තප්පර ගන්න කොච්චරද අන්න ඒවා බලලා අන්න ඊ කියන බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලා හිතන්න ඕන. දැන් ඔයාලා රිසර්ච් එක කරලා ඉවරයි. මේකේ ෆයින්ඩින්ග්ස් ඔයාලගේ ඔළුවේ තියෙන. දැන් ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න හදන්නේ. ඉදිරිපත් කරන්න හදනකොට මේක සමාජයට ඉතා ලස්සනට ඉදිරිපත් කරන්න ඕන. අන්න ඒක තමයි. ඒකට මට මං කරපු එකක් අරගෙන මට පෙන්වන්න තිබ්බා. මම පළවෙනි එක මෙහෙම හදලා ඩිග්වේ මෙහෙම තියෙන මෙහෙම තියෙන මෙහෙම තියෙන. එතකොට ඕගොල්ලන්ගේ ඔළුවට අදහසක් වෙනවා. හරි මේක තමයි මං කරන මෙතඩ් එක කියලා. එහෙම නෙමෙයි. ඕගොල්ලෝ නිර්මාණශීලීව ඒක හිතන්නේ. එක්කෙනෙක් තව එක්කෙනෙක්ට වඩා වෙනස් වෙන්න ඕන. එක්කෙනෙක් තව එක්කෙනෙක්. හැබැයි මේ ඔක්කොගෙම පොදු රටාවක් තියෙන. මේ පොදු රටාව තමයි රිසර්ච් එකක් ඉදිරිපත් කරනකොට තිබිය යුතු ප්‍රධාන අන්තර්ගතයන්. දෙවෙනි එක තමයි ලොකු ටෙක්ස්ට් තියෙන්න බෑ. කලර් අඳුරු වෙන්න බෑ. ඒකට අපි යම්කිසි ග්‍රැෆික්ස් හරි මොනවා හරි ඉදිරිපත් කරනවනේ ඒකේ පැහැදිලිව කරුණු තියෙනවා. සමහරලාට මම දක්ලා තියෙන සමහර රිසර්ච් වල අපිට කියා ගන්නත් බෑ අර බයි chart ඒවා මේවා දාලා ස්ටැටිස්ටික් ගොඩක් චූටි අපුර ඈතට පේන්නේ නැහැ. S2 එකට දෙන්නේ නැහැ. මෙයා කියන දේ අපිට කොතනද කියලා හොයාගන්න. අන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා. මේ ටෙක්නිකල් එරර්ස් ඔයගොල්ලෝ අයින් කරගන්න. මොකද සමහරලාට අපි හිතනවා මේවා ගොඩාක් දාන තරමට තමයි හැමෝම හිතන්නේ මේ අමාරු විදිහට කරලා මාරු විදිහට නැහැ. තමන් හදාගත්ත දේ තමන් අලුතෙන් හඳුන්ලා දෙන්නේ ඊටාම අවධානීය යුතුව ඉදිරිපත් කිරීම තුළ අපිට ඊට වඩා වැඩි තමන්ගේ පරීක්ෂණය ගැන වැඩි මතයක් සමාජයට දෙන්න පුළුවන්.
මට දැනෙන්නේ බුදුමියගේ ප්‍රසන්ටේෂන් තාම සාර්ථක මට දැනෙනවා මගේ බලාපොරොත්තු ඉස්දී මොකද ප්‍රසන්ටේෂන් එක බුදුමිය පැහැදිලි කළා කරුණු 4ක් හෝ 5ක් අනිවාර්යයෙන්ම තිබී යුතුයි කියලා. ඒක තමයි මාතෘකාව, ඉන්ට්‍රොඩක්ෂන් එක, ඒ වගේම රිසර්ච් මෙතොඩොලොජි එක, ඒක ෆයින්ඩින්ග්ස් සහ යාගේ කන්ක්ලූෂන් එක ඇක්නිෂන්ට 6ක්. ඔය ඇත්තටම ඕක තියෙන්නම ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අන්තර්ගත විය යුතු කරුණු ටික. මතන් ඩොක්ටර් ආස් දැනුවත් කරපු ළමයින්ට වඩා හොඳයි කොහේ කොන්ෆරන්ස් එකට ගියත්. ඔන්න ටිකත් එක්ක තමයි තමුන්ගේ මාර්ක්ස් එක වෙනස් වෙනවා. ඒ ටික තමුන්ගේ මාතෘකා තමුන්ගේ රිසර්ච් ඒරියා එකට වෙනස් වෙනවා. බොහොම ස්තුතියි. මම හිතන්නේ නෙල්ලිල මෙත්තානන්ද හාමුදුරුවෝ මේ සම්බන්ධයෙන් කතා කළා අවසානයක් සිද්ධ කරાવી කොන්ෆරන්ස් එක සම්බන්ධයෙන්. හැමදෙනාටම සුබ දවසක් වේවා. විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය නිමිති කොටගෙන අපේ විද්‍යාර්ථීන්ගේ දැනුම ඒ වගේම ආකල්ප කුසලතා වගේම විශේෂයෙන්ම කොහොමද අපි පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ මානව ශාස්ත්‍ර අධ්‍යයන පැත්තෙන් කියන කාරණය පිළිබඳව අද දවසේදී ඉතාමත්ම විශිෂ්ට විදිහට ඉතාමත්ම ප්‍රායෝගික විදිහට ඉතාමත්ම ගැළපෙන විදිහට සහ ඉතා සරලව අපේ විද්‍යාර්ථීන් දැනුවත් කිරීම සඳහා අප අධ්‍යයන විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ කමිටුව වෙනුවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ආශා නිමාලී ප්‍රනාන්දු ගුරුතුමියට, එතුමිය මගේ ගුරුතුමියක්, ඒකින් තමයි ගුරුතුමිය කියන වචනේ පාවිච්චි කරනවා. එතුමියට මම ස්තුතිවන්ත වෙනවා අපේ කමිටුව වෙනුවෙන්. ඒ වගේම තමයි මෙතනදී අපේ දැන් මෙතනට අපේ උපාධිය අවසන් වෙච්චි ශිෂ්‍ය ශිෂ්‍යාව පමණක් නෙමෙයි 3 වෙනි වසර 4 වෙනි වසර ශිෂ්‍ය ශිෂ්‍යාවොත් සම්බන්ධ වුණා. අපි සම්බන්ධ කළා. ඒකින්ද ඒ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ ඔබට ජීවිතයේ ඊ타ත්ම ශාස්ත්‍රීය ජීවිතයේ වගේම මේ පර්යේෂණ ජීවිතයේ ඊටා හොඳ අත්දැකීමක් තමයි ඔබට අද විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ කමිටුව ලබා දුන්නේ. ඉතින් අපි නැවත වරක් ස්තුතිවන්ත වෙනවා අපේ ආශා නිමාලි ප්‍රනාන්දෝ ආචාර්යතුමියට. එතුමිය අපේ මහාචාර්ය වසන්ත මෙන්ඩිස් මැතිතුමා ගුරුතුමා හඳුන්වා දුන්න ආකාරයට විදේශ රටවල් වලට ගිහිල්ලා මේ වගේ ප්‍රසන්ටේෂන් ඉතාමත්ම හොඳට ඉදිරිපත් කළා. ඒවැන් කුසලතා ජයග්‍රහණ ලබාගත්ත අපේ පීඨේ ඉන්න ඉතාමත්ම හොඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්යවරියක්. ඉතින් එතුමියට මම නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක ආරම්භ කරන්න ඉස්සෙල්ලා ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටිය අපේ පර්යේෂණ කමිටුවේ සභාපති පාලිහා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත මෙන්ඩිස් ගුරුතුමා, එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සඳහා සම්බන්ධීකරණය කරපු අපේ IT ඩිපාර්ට්මන්ට් එකේ ලහිරු මහතාටත්, ඒ වගේම සහයෝගය දක්වපු හැම දෙනාටමත්, ඒ වගේම සහභාගී වුණු ඔබ හැම දෙනාටමත් ස්තුතිවන්ත වෙමින් මම ආරාධනා කරනවා හවස 3ට භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය අංශාධිපති ශාන්ත මැතිතුමා මේ වගේම දේශනයක් පවත්වනවා මානව සමාජීය විද්‍යා පැත්තෙන් කොහොමද මේ වගේ පර්යේෂණයක් ඉදිරිපත් කරන්නේ, කොහොමද ප්‍රසන්ටේෂන් එක සකස් කරන්න ඕනි කියන කාරණය පිළිබඳව. ඉතින් ඒකටත් මේ හැම විද්‍යාර්ථියෙකුටම ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න කියලා. ඇත්තටම අපේ කමිටුව අපේක්ෂාව වෙන්නේ අපේ විශ්වවිද්‍යාලයෙන්, අපේ පීඨයෙන්, අපේ අධ්‍යයන අංශවලින් බිහි වෙන අපේ විද්‍යාර්ථීන් ලෝකේ ඕනෑම තැනකට ගිහිල්ලා ඉතාමත්ම සාර්ථකව තමන්ගේ කුසලතා එළියට දාන එක තමයි අපේ අරමුණ. ඒ අරමුණ සඳහා යන මේ ගමනේදී උදව් උපකාර කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. සහයෝගය දක්වපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි සුබ ප්‍රාර්ථනා කරනවා අපේ අද දවසේදී මේ ඉදිරිපත් කිරීම සිද්ධ කරපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ආශානිමාලි ප්‍රනාන්දු මැතිණියට ස්තුතිවන්ත වෙනවා නැවත වරක් මේ ලබා දුන්නා වූ සහයෝගය පිළිබඳව. හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි.